දැයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ ජූනි මාසයේ 25 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 3:30ට ආරම්භ වෙන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. බ්‍රහස්පතින්දා දිනයන් වල අපට නිරතුරුවම ධර්ම වටහා ගැනීමට උදව් කළ අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය අවසරයි වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ මද කලකට විවේකයෙන් පසු අනතුරුව අද අපිට පළමුවෙනි වතාවට මේ ධම් සභාවට එකතු වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඊ타මත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට. ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝ හෝති භික්ඛු අරහං කතාවි හීනාසවෝ අන්තිම දේහධාරි අහං වදාමි තිපිසෝ වදීය මමං වදන්ති තිපිසෝ වදීය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත් තේන සෝභෝහරියාති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ පරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත කාලයක් සංසාරයේ දසපාරමී ධර්මයන් ਸਰවාකාරයෙන්ම සම්පාදනය කළෙන සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වදාළා වූ සියලුම ක්ලේශ ධර්මයන් පරාජය කොට වදාළා වූ අසංකත ලක්ෂණයෙන් යුක්ත වූ නිර්වාණ ධාතුව අවබෝධය කොටගෙන සසර දුකින් මිදී ගියා වූ අනන්ත අපරිමාණ ගුණ ඇති සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මේ නමස්කාරය වේවා අතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු වූ නිකිලසු సంతානී පහළ වී දැබළුණා වූ උන්වහන්සේට ලෝතුරා බුද්ධත්වයට පත්වීම පිණිස මහෝපකාරී වුණා වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයේට නව ලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නයේ මම නමස්කාර කරනවා. වේ නමස්කාරේ වේවා තථාගතයන් වහන්සේගේ පරම කාරුණික අවවාදේ ධර්මාවවාදේ පිහිටලා පිළිවෙත් මගේ ගමන් කොට සතර සතිපට්ඨාන ධර්මයන් ආදී බෝධිපාක්ෂික ධර්මයන් වඩාගෙන නිකිලස් සිතක් හදාගෙන බුදුරජාණන් වහන්සේ ගමන් කළ නිර්වාණ ධාතුවට වැඩම කොට වදාළා වූ ලෝකයට අනුත්තර වූ පුණ්‍යක් ශිෂ්ත්‍රයක් වූ මහා සංඝ රත්නයට ඔන්න සිරසින් වැඳ නමස්කාර කරනවා. වේ නමස්කාරය වේවා උතුම් වූ බුද්ධ රත්නයේ ආනුභාව බලයෙන් ධම්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ ආනුභාව බලයෙන් මොහතකට හෝ ගුණ මෙනෙහි කොට තුනුරුවන් වන්දනා කර ගැනීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සියලු දෙනාම මේ මොහොතට මේ අවස්ථාව වෙනකොට ජීවිතයේ උපදවාගෙන තිබෙන්නා වූ රැස් කරගෙන තිබෙන්නා වූ දානමය පින්කම්, සීලමය පින්කම්, භාවනාමය පින්කම් වල ආනුභාව බලයෙන් අද මේ වෙලාවට අපි ඉදිරිපත් කරගෙන තිබෙන්නා වූ ධර්ම කාණ්ඩය ධර්ම කොටාසය මේ පින්වතුන්ට ඊ타ත්ම හොඳින් වැටහේවා, ඊ타ත්ම හොඳින් අවබෝධ වේවා, හොඳින් තේරුම් ගන්නට ලැබේවා, වැටහේවා.
මේ බණාසන කාලය තුල කාමච්ඡන්ද, ව්‍යාපාද, සීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්මයන්ගෙන් හිතට පීඩාවක් නොවේවා. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව පිරිසිදුව පිහිටාවා. සිහියත් නුවණත් දෙක සෑම දිනාගේම సంతాන තුළ ක්‍රියාත්මක වේවා. සිහියෙන් නුවණින් යුක්තව මේ ධම් කාණ්ඩයේ අසාගෙන මේම පාරමී මානසිකාර ධර්මයක් වාටපත් කරගෙන කෙලෙසුන්ගෙන් මිදුණු හිතක් හදාගෙන සෑම දිනාටම අමා මහ නිර්වාණ ධාතුවේ සැනසෙන්නට මේ උතුම් මාර්ගයක් පිහිටක් ස්ථානයක් වේවා කියන මෛත්‍රියෙන් කරුණාවෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කරලා මේ පින්වතුන්ට අපි තෝරාගත්තා වූ ධර්ම කාණ්ඩයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වර්තමාන කාලේ යම් යම් පීඩාවන් නිසා ලෝකයේ තිබෙන තත්ත්වේ නිසා අපි තරමක් විවේකීව පහසුවෙන් හිටියා. මේ පින්වතුන්ට ධර්ම දේශනා කරන්න අවස්ථාවක් නැවත සලසා ගන්න බලාපොරොත්තු වෙමි. ඉතින් මේ පින්වතුන්ගේ කාරුණික ආරාධනාවත් සිහිපත් කිරීමත් එක්ක අද දවසේ මේ පින්වතුන්ට ධර්ම කොටාසියක් කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අවස්ථාව උදාපත් වුණා. හැමදිනම සතුටු වෙන්න, ඒ වගේම සතුටින් අහන්න, ඒ වගේම මෙනෙහි කරන්න. හැමදාම අපි බණ අහහ ඉඳලම හරියන්නේ නැහැ. ඒ අහන ධර්මය අපිට අවබෝධයක් අපේ හිතට අවබෝධ වෙන්න ඕනේ. අපේ හිතට ඒවා මතුවෙන්න ඕනේ. අපේ හිතේ රැඳෙන්න ඕනේ. මානසිකාරේ හුරු වෙන්න ඕනේ. ඒ නිසා මේ පින්වතුන්ට අද මම මේ කියලා දෙන්නේ ධර්ම කාණ්ඩ වශයෙන්. එක එක පද වශයෙන් පොඩි දේවල් තමයි කියලා දෙන්නේ. ඒකට මතක තියාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාසයකුත් තිබෙනවා. මේ ලෝකයේ මිනිස්සු අතර, දෙවියන් අතර, සත්වයන් අතර මහා විශාල දෘෂ්ටි ගොඩක් තිබෙනවා. විශාල දෘෂ්ටි ගොඩක්. අපි දෘෂ්ටි ගොඩක හිරලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ මහා දුකක්. දෘෂ්ටිගත වෙනවා කියන්නේ මහා දුකක්. යම්කිසි දෘෂ්ටියක් ගන්නවා කියලා කියන්නේ ඒක උපාදාන කරනවා. තදින් ගන්නවා. දෘෂ්ටිය දුකක් කියන එක තේරෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන විදිය දිහා කල්පනා කරලා බැලුවාමයි. යම්කිසි කෙනෙක් යම් අදහසක් ගත්තොත් ඒ අදහස යාට ලොකුයි. එයාට වටිනවා. ඒ අදහසේ දෘෂ්ටියට යා වැදගත්කමක් දෙනවා. ඒකේ ගිලෙනවා. ඒ දෘෂ්ටිය, ඒ අදහස තර කරගන්නවා. වෙනත් කෙනෙක්ගේ දෘෂ්ටියට එක්කාසු වෙන්නේ නැත්නම් දුක් වෙනවා. Taman යම්කිසි තැනක ගිහිල්ලා දෘෂ්ටිය ඉදිරිපත් කළාම ඒ දෘෂ්ටිය කවුරු හරි බාරගත්තේ නැත්නම් මහා වේදනාවක් ඇති වෙනවා. හිතේ රිදිල්ලක් ඇති වෙනවා. මේ Taman දරාගෙන ඉන්න දෘෂ්ටියට කවුරු හරි ඒක කඩලා දායි කියලා හිතේ සැකේකුත් ඇති වෙනවා. ඔය දෘෂ්ටියක් ඇති වුණාම ඔන්න ඔය වගේ මහ විශාල වර්තමානීක වශයෙන්, ditta ධම්ම වේදිනී වශයෙන්, මේ ජීවිතයේ වශයෙන් මහා දුකක් හටගන්නවා. මේ දුක කියලා කියන්නේ පරලොව ඒ දෘෂ්ටියේ හේතුවෙන් ඉපදිලා විඳින දුක නෙවෙයි.
දෘෂ්ටියක් දරාගෙන ඉන්නකොට අපිට ඇති වෙන හදබල වේදනාව. දෘෂ්ටියේ ස්වභාවය තමයි ඒ දෘෂ්ටිය සාමාන්‍යයෙන් හිතට අහු වෙන්නේ යන්තමට නෙවෙයි. මහා හයියට දැනෙන. මහා ගොඩක් හයියට දැනෙන. යම් කිසි දෙයක් අපි අතින් ඇල්ලුවොත් තදබල විදියට හයියට බොහෝම දැඩි කරලා ගත්තොත් අත රිදෙනවා. ඒක තමයි ඇති. තදින් යමක් ඇල්ලුවොත් අත රිදෙනවා. අපි අත් දෙකම දෙපැත්තෙන් දාලා ගහක් තදින් බදාගත්තොත් අපේ මුළු ශරීරයම රෙදෙනවා. හීරෙනවා. තුවාල වෙනවා. ඒ වගේ තමයි අපේ හිතින් යම්කිසි දෙයක් යම්කිසි දෘෂ්ටියක් තදින් ගත්තොත් තදින් ඇල්ලුවොත් අපේ හිතට රිදෙනවා. ඔය දෘෂ්ටිවල තියෙන ස්වභාවය ඒකයි. මේ දෘෂ්ටියේ තිබෙන දුක්ඛ ස්වභාවය තේරුම් ගන්නට අපි පොඩි අපේ අහල පහල අපි අත්විඳින දෙයක් පිළිබඳවත් අපි සලකලා බලමු. ගෙවල් දොරවල් වල ඉන්නකොට ස්වාමියා භාර්යාව දෙමව්පියෝ දරුවන් අතර යම් යම් හිත් රිදීම් මතභේද සිද්ධ වෙනවා. යාළුවන් අතර ගමේ අය අතර තමන් ඉන්න වැඩ කරන ස්ථානය අතර ඉන්න අයත් එක්කත් යම් යම් හැලහැප්පිලි ඇති වෙනවා. චිත්ත වේදනාවක් ඇති වෙනවා. හේතුව මම කියන දේ අනිත් එක්කිනා අගය කරන්නේ. මගේ අදහසට තැනක් නැහැ. මගේ අදහසට පිළිගැනුමක් නැහැ. මෙන්න මේ නිසා තමන් හැම වෙලාවෙම තමන්ගේ අදහසට වටිනාකමක් නැති නිසා පිළිගන්නේ නැති නිසා දුක් වෙනවා. ඒ නිසා ඒක පිළිගන්නවන්ට අනිත් අයට ඒක කන්වින්ස් කරන්න යනකොට වටහලා දෙන්න යනකොට අනිත් එක්කෙනා බාර ගන්න නැති වෙනකොට මතභේද හැදෙනවා. ඔන්න ඔය කිව්වේ දෘෂ්ටිගත වීම නිසා. ඒ කියන්නේ අපේ අදහසක් අපේ තිබෙන අදහසක් එක්ක අපි අහුවෙලා, කර වෙලා, බැඳිලා ඉන්නකොට ඇති වෙන දුක. මෙන්න මේ කතාව මම මෙතන නවත්තනවා. මොකද්ද මේ කිව්වේ? යම්කිසි දෘෂ්ටියක් හිතේ දරාගත්තම අපිට ඇති වෙන වේදනාව, අපිට ඇති වෙන චිත්ත පීඩාව, අපිට ඇති වෙන සංතාපය කියන. කොහොම එකක් තියෙනවා කියලා හොඳට මතක තියාගන්න. යම්කිසි වෙලාවක අපිට අවශ්‍ය වුණොත් මේක ඉදිරියේදී මේ වැඩසටහනින් හෝ වේවා, මේක පසු වැඩසටහනකින් හෝ වේවා දැනගන්න පාවිච්චි කරගන්න පුළුවන්. මේ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ අතහැරීමේ තියෙන වටිනාකම. ඒ කියන්නේ යම්කිසි අපේ හිතේ තිබෙන දෙයක්, යම්කිසි දෙයක් අතහැරියම අපිට ලැබෙන සැහැල්ලුව, අතහැරියම ලැබෙන හිතේ තිබෙන නිදහස, අතහැරලා දැම්මම අපේ හිතට ඇති වෙන ඒ සන්තෝෂය, සැහැල්ලුව, පහසුව කියලා නිමක් කරන්න බෑ. අපි ඔකට වෙන වචනයක් පාවිච්චි කරන ධර්මයේ මිදෙනවා කියන, විමුක්තියටපත් වෙනවා කියන, නිදහස් වෙනවා කියන, අතහරිනවා කියන එක ඉඩකඩම් වශයෙන් බාහිර වස්තු අතහැරියම හරිය සැහැල්ලුයි. ඒ වගේම නොගැලපෙන අය අතහැරියම හරිය සැහැල්ලුයි, පහසුයි, හිතට සන්තෝෂයි. තමන්ගේ හිතට බරක් වෙලා තිබෙන දේවල් වස්තුව අයින් කරාම හරි පහසුයි. අකමැති දේවල්
ඒ වගේම හිතට බරක් වෙලා තිබෙන කැමැති දේවල් අතහැරියම හරි පහසුයි. පුද්ගලියෝ වශයෙන් යම් දේවල් යම් අය අතහැරියම හරි පහසුයි. මේ අතහැරීමේ තිබෙන වටිනාකම අපි නිතර හිතන්න ඕනේ. මේ විතරක් නෙවෙයි. ඔය උදාහරණයක් හැටියට බාහිර වස්තු ගත්තා. පහසුවක් හැටියට බාහිර වස්තු ගත්තා. හැබැයි අපි අතහරින්න ඕනේ අපේ හිතේ තිබෙනා වූ දෘෂ්ටි. අපේ හිතේ තිබෙන දෘෂ්ටි තදබල ග්‍රහණයන් අපි තදබල විදිහට අරගෙන තිබෙන දේවල් අයින් කරන්න පුළුවන් නම් අපිට හරි පහසුවක් දැනෙනවා. හරි නිදහසක් දැනෙනවා. ඉතින් මේ කාරණයක් හොඳට මතක තියාගන්න. ඊළඟට අපි ගාථාව දිහා බලමු. ඒ තමයි ගාථාවක් මම මතක් කළා. ඒ ගාථාව හරිය වටිනවා. මේ රහතන් වහන්සේ නමක් ලෝකයේ අතහැරුණු සිතින් වැඩ ඉන්න විදිහයි ඒකින් කියන්නේ. හරිය වටින ගාථාවක්. යෝ හෝති භික්ඛු අරහං කතාවි. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අරිහත් භාවයට පත් වෙලා සතර මාර්ග ඥාන වලින් කරන්න තිබෙන කෙලෙස් ඛණ්ඩනය සිද්ධ කරලා රහත් භාවයට පත් වුණා වූ භික්ෂූන් වහන්සේ නමක්, ස්වාමින් වහන්සේ නමක් කීනාස වූ සියලුම ආශ්‍රව ධර්මයන් නැති කරලා කල්ලා ශීන කරලා රහත් වෙලා අන්තිම දේහධාරී රූපයක් හැටියට ලැබෙන යම්කිසි ශරීරයක් තිබෙනවා නම්, දේහයක් තිබෙනවා නම් මේ තමයි අන්තිම දේහය, අන්තිම ශරීරය, අන්තිම ඇඟ, අන්තිම කය, අන්තිම දේහධාරී. රහතන් වහන්සේට තිබෙන්නේ අවසාන කය, අවසාන දේහය. එතකොට රහතන් වහන්සේ නමක් කෙලෙස් කඩලා, කෙලෙස් අවසන් කරලා මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගෙන නිකලෙස් හිතක් හදාගෙන උන්වහන්සේ ලෝකයේ වැඩ ඉන්නවා, ලෝකයේ කතා කරනවා, ලෝකයට කතා කරනවා. ඒ රහතන් වහන්සේ නැති කරලා තියෙන ධර්මයක් තිබෙනවා. මමත්වේ නැති කරා, මගේත්වේ නැති කරා. ඒ වගේම යම්කිසි වැරදි හැඟීමක් ඔක්කොම නැති කරලා තිබෙනවා. එහෙම කෙලෙස් නසාපු රහතන් වහන්සේ ලෝකයේ මිනිසුත් එක්ක කෙලෙස් නැති කරපු නැති මිනිස්යන් දෙවියන් එක්ක වාචසිකව අදහස් වශයෙන් ගනුදෙනු කරනවා. එතකොට රහතන් වහන්සේ කතා කරන්නේ අහං වදාමි තිතිසෝ වදේ. රහතන් වහන්සේ කියන මම කියනවා කියලා. මමං වදන්ති තිසෝ වදේ. කියන්නේ මට කියනවා, මගේ කියනවා, මම කියනවා කියන්නේ මම මගේ කියන වචනය අදහස පාවිච්චි කරනවා. එතකොට උන්වහන්සේ නැති කරලා තිබෙන්නේ මම කියන එක, මගේ කියන එක නැති කරලා තිබෙනවා. මම කියලා කෙනෙක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරගන්නවා. මට කියලා දෙයක්, මගේ කියලා දෙයක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරගෙන තිබෙනවා. ඒ උනාට ලෝකයක් එක්ක එහෙම කතා කරනකොට උන්වහන්සේ මම කතා කරනවා, මම කියනවා, මට කියනවා, මගේ වදන කියලා ඒ වගේ නැවත භාවිතාවක් කරනවා. ඒකට හේතුව ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා. රහතන් වහන්සේ බොහොම දක්ෂයි ලෝක සාමාන්‍යාව, ලෝක ව්‍යවහාරය දැනගන්න. උන්වහන්සේ වෝහාර මත්තේනසෝ වෝහරෙය. ලෝකයේ මිනිස්සු කතා කරන විදිය, කතා කරන විලාසය, කතා කරන ස්වභාවයට අනුකූලව නිකන් ව්‍යවහාර මාත්‍රයක් විතරයි උන්වහන්සේ භාවිතා කරන්නේ.
හැබැයි ඒවා පිළිබඳ උන්වහන්සේ පරාමාස කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ලෝකයේ මිනිස්සු කතා කරන දේවල් වල ඇත්තම දෙයක් තියෙනවායි කියලා දෘෂ්ටි වශයෙන් ගන්න. අන්න ඒකයි රහතන් වහන්සේගේ හිත. කරුණු තුනක් මම කිව්වා. පළවෙනි එක තමයි දෘෂ්ටිගත වීම නිසා මහා විශාල දුකක් ඇති වෙනවා කියන්නේ. දෘෂ්ටිගත වීම නිසා. දෙක අතහැරීමේ තිබෙන්නා වූ සැහැල්ලුව සංසිඳීම වටිනාකම. තුන්වෙනිට මම කිව්වේ රහතන් වහන්සේ නමක් ලෝකයේ කතා කරන විදිය උන්වහන්සේට කියලා වෙනම භාෂා විලාසයක් නැහැ. උන්වහන්සේ අවබෝධ කරගත් දේ අවබෝධ කරගෙන නමුත් කතා කරනකොට ලෝකයේ මිනිස්සුන්ට ගැළපෙන විදියට උන්වහන්සේ කතා කරනවා. හැබැයි කිසිම දෙයක් උන්වහන්සේ ලෝකයේ දේවල් කතා කරාට ග්‍රහණය කරගන්නේ නැහැ. ඔන්න ඔය විදියට මේ කරුණු තුනක් කියනවා. අනිත් එක තමයි ඥානවන්ත කෙනෙක් මේ දෘෂ්ටීන් අතහරින විදිය ඒකත් දැනගන්න ඕනේ. ඒකේ ඉස්සරහ කොටසක ඒවි. ඥානවන්ත කෙනෙක් දෘෂ්ටීන් අතහරින විදිය. මේ ටික මෙහෙම කියලා මම මතක් කරන්න ඕන තව කාරණයක්. දැන් මේ පින්වතුන් බණ අහනවන් මාව පේන්නේ නැහැ. සමහර වෙලාවට බණ දේශනා කරන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා නම් වාඩි වෙලා බණ දේශනා කරනවා. වාඩි වෙලා බණ දේශනා කරනකොට වාඩි වෙලා බණ අහනවා. එතකොට දැමුත් ඒ වගේ වාඩි වෙලා බණ අහනම ඇති. ධර්ම ගෞරවයක් එක්ක වාඩි වෙලා බණ අහනවා ඇති. සමහර කෙනෙක් සක්මන් කර කර කාමරේ බණ අහනවා ඇති. සමහර කෙනෙක් හිටගෙන බණ අහනවා ඇති. ඉතින් මේ හිටගෙන බණ හැම ඇහිමත් හොඳයි. නරකම නෑ. ධර්ම ගෞරවයෙන් යුක්තව ඉඳගෙන බණ අහන්නේ හොඳයි. ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ ඉස්සරහා පිට ගොඩාක් අය වාඩි වෙලා ඉඳලා තිබෙනවා. මිනිස්සු. හැබැයි දෙවියෝ බණ අහලා තිබෙන්නේ බ්‍රහ්මයෝ බණ අහලා තිබෙන්නේ හිටගෙන. මිනිස්සු ගොඩාක් අය බණ අහලා තිබෙනවා ඉඳගෙන. හැබැයි හිටගෙන බණ අහපු අය තින්නේ. ශ්‍රී ලංකාවේ සද්ධාතිස්ස රජතුමා හිටගෙන බණ අහපු රජ කෙනෙක්. බොහෝම දීර්ඝ වෙලාවක් හිටගෙන බණ අහලා තිබෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවක් ඒ සද්ධාතිස්ස රජතුමාට තිබිලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් එක අවස්ථාවකදී හිටගෙන බණ අහලා තිබෙනවා. ඒ තමයි නන්ද ස්වාමින් වහන්සේ බණ දේශනාවක් කළා. උන්වහන්සේ ඒ බණ දේශනාව ටිකක් ඈතින් ඉඳගෙන නන්ද ස්වාමීන් වහන්සේ බණ දේශනා කරනකොට උන්වහන්සේ ඒ බණ දේශනාව අහගෙන ඉඳලා තිබෙනවා. පස්සේ ගොඩාක් ප්‍රශංසා කළා. ඔය හිටගෙන බණ අහන එක හැබැයි අනුමත කරනවා නෙවෙයි, සද්ධාවෙන් අවස්ථාව දිහා බලාගෙන ඒ වැඩේ කරාට වරදක්ම නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කළා තිබෙනවා හිටගෙන ඉන්නා වූ අයට බණ දේශනා කරන්න එපා කියලා. ඒ ශික්ෂාපදය. හිටගෙන ඉන්න අයට හිටගෙන තමන් වහන්සේ හිටගෙන ඉඳගෙන ඉන්න අයට බණ දේශනා කරන්න එපා කියලා දේශනා කළා. එතකොට ඒක විනය ශික්ෂාපදයක්. ඊළඟට ධර්ම ගෞරවත්වයේ තියෙන්න ඕනේ. හිටගෙන බණ ඇහුවට කමක් නෑ. දැන් එතකොට මෙහෙම කියන්න හේතුව මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ රහත් වෙන්නේ හිටගෙන.
සාරියුත් ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතේ. උන්වහන්සේ රහත් වුණේ හිතගෙන. ඊළඟට උන්වහන්සේ සාරියුත් ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ පෙබරවාරි මාසේ පුරපසළොස්වක පොහොය දවසේ. එදා හරියට හඳ තියෙන දවසක් උන්වහන්සේ රහත් වෙන්නේ හැන්දෑ වෙලාව. කියන්නේ 4-5 වගේ අන්න ඒ වාගේ වෙලාවක තමයි උන්වහන්සේ සාරියුත් ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ. උන්වහන්සේගේ මේ මාර්ගය ලැබිලා තිබෙන විදිහත් එක්තරා විදිහක්. අර ප්‍රතිපදාවල් වශයෙන්. එතකොට මේ හිතගෙන බණහනවා නම් හරි ශ්‍රද්ධාවකින් ඇහුවට කමක් නැහැ. හැබැයි හොඳට හිතගෙන ඉරියව් 3ක් තියෙන 4ක් තියෙනවා. නමුත් විශේෂයෙන්ම ඉඳ ගැනීම, සක්මන් කිරීම, ඊළඟට හිතගෙන ඉඳීම කියන ඒවා විශේෂයි. භාවනා කර්මස්ථානවලදී බණ අහනකොට මොන ඉරියව්වෙ හිටියත් මානසිකාරය තියාගන්න. මේකත් එක කාරණයක්. මේවා යම් යම් අවස්ථාවලදී අපිට වැදගත් වෙයි කියලා හිතෙනවා. තවත් අපේ පින්වතුන් දැනගන්න ඕන කාරණා කීපයක් තිබෙනවා. ඒ තමයි සූත්‍ර දේශනාවල් වල තිබෙනවා මේ වචන 4ක් කෙල ගැස්සලා. ඒ තමයි ඒ එක වචනයක් තමයි මේ රණ්ඩු වෙනවා කියන්නේ. ඒකට කලහයක් ඇති වෙනවා, රණ්ඩුවක් ඇති වෙනවා. ඒකට කියනවා විග්ඝහ කියලා. අනිත් එක තමයි විවාද. විග්ඝහ, විවාද, විඝාත, විහෙස. වචන 4ක් තියෙනවා. වියන්නෙන් පටන් ගන්න. විග්ඝහය කියලා කියන්නේ රණ්ඩුවක්, කලබලයක්, කලහයක්. ඒ වගේම තමයි විග්ඝහයක් ඇති වුණාන් පස්සේ ඒ වගේම යම්කිසි කාරණයක් දැඩිව ගැනීමෙන් ඔක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වාද ඇති වෙනවා. වාද ඇති වෙන්නේ තමන්ගේ දේ හරි කියන්නේ යන්නේ. අනිත් අයගේ දේ වැරදි කියන්නේ යන්නේ. ඔන්න වාද ඇති වෙනවා. ඉස්සර වෙලා විග්ඝහයක්, කලහයක්, රණ්ඩුවක් හැදෙනවා. ඊට පස්සේ වාද කරන්න යනවා. වාදයක් හැදෙනවා. ඒ වාදයක් හැදුනාම අනිත් අයගේ දේවල් අසාර්ථකයි, හොඳ නෑ කියලා කියන්න කරුණු හොයන්න ගියාම දුකක්. තමන් කියන්නා වූ දේ අනිත් අය බාරගන්නේ නැති වුණාන් පස්සේ දුකක්. ඒක නිසා ඇති වෙන මහ පීඩාවක්. ඒකට කියන විඝාතය කියලා. චිත්ත පීඩාව. හරි දුකක්. අනිත් එක තමයි වෙහෙස. හරියට හිතට දුකක්, නිකම් පීඩාවක්, දැවිල්ලක්, වෙහෙසක්. ඕක ඇති වෙනවා. හිතේ පීඩාව නැති කරගන්න නම්, දුක නැති කරගත්තම, දුක නැති කරගන්න නම් වාද කරන්න යන්නේ නැතුව ඉඳීම, වාද කරන්න යන්නේ නැතුව ඉන්න නම් නිකම් පොඩි රණ්ඩු හදා ගන්න යන්න හොඳ නැහැ. කලහයක් ඇති කරගන්න යන්න හොඳ නැහැ. ඒක නිසා මේ විග්ඝහ, විවාද, විඝාත, විහෙස කියන කරුණු 4ක් අපේ පින්වතුන් දැනගෙන තියෙන එක හොඳයි. මම කරුණු කීපයක්ම දිගට කියාගෙන ගියා. දෘෂ්ටිගත වීමේ තිබෙන දුක්ඛ ස්වභාවය, ඊළඟට යම් කිසි දෙයක් අතහැරියාම තිබෙනා වූ හරි සැහැල්ලුව, චිත්ත සැහැල්ලුව, ඒ වගේම සැපය, ඊළඟට හිතගෙන බණ ඇසීම, ඊළඟට සද්ධාතිස්ස රජතුමා බණ ඇහුවා කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේගේ හිතේ තියෙන ස්වභාවය, උන්වහන්සේ ලෝකයට එක්ක ගනුදෙනු කරන්නේ, කතා කරන්නේ කොහොමද කියන බව. ඊළඟට මම වචන 4ක් කියලා දුන්නා.
විග්‍රහ විවාද විඝාත විහෙස කියලා. වෙහෙසටපත් වීම. දැන් මේ ටිකත් අපි උම දැනගෙන අපි ටික වේලාවක් අපේ ගෞරවනීය මහරහතන් වහන්සේ නමක් වන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිළිබඳව තව පොඩ්ඩක් හිතලා බලමු. සරියුත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සෝවාන් වෙන්නේ පළවෙනි මාර්ගය ඵල ධර්ම අවබෝධ කරගන්නේ පස්වග මහණුන් වහන්සේලාගේ අතර හිටපු අස්සජී ස්වාමීන් වහන්සේගේ. අස්සජී ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා තමයි උන්වහන්සේ සෝවාන් භාවයටපත් වෙන්නේ. ඊළඟට උන්වහන්සේගේ කතනයෙන් ඒ කාරණේ දැනගෙන තමයි මොගලන් ස්වාමීන් වහන්සේ තමන්ගේ යාළුවා මේ මාර්ගඵල අවබෝධ කරගන්නේ. එතකොට පසුව මාර්ගඵල අවබෝධ කරගන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ. මේ දෙන්නගේ. සරියුත් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා අවබෝධ කරගන්නවා අස්සජී ස්වාමීන් වහන්සේගේ ගුරු උපදේශයෙන් පොඩි බණකින්. ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේට රහත් භාවයට පත් වෙන්න සතියක් ගියා. උන්වහන්සේ මේ සතියේ සෝවාන් වුණා, ඊළඟ සතියේ රහත් වුණා. මුගලන් ස්වාමීන් වහන්සේ. හැබැයි සරියුත් ස්වාමීන් වහන්සේට ඉස්සර වෙලා සෝවාන් වෙච්ච ස්වාමීන් වහන්සේට රහත් වෙන්න සති දෙකක් ගියා. දවස් 15ක් ගියා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනයට එකතු වෙන්නේ ජනවාරි මාසයේ අද කාලේ හැටියට සැලකුවාම ජනවාරි මාසයේ අවසානයේ පෙබරවාරි මාසයේ මුල වගේ කාලේ. එතකොට මේ විදිහට උන්වහන්සේලාගේ මේ ශාසනික සංක්‍රමණය සිද්ධ වුණා. උන්වහන්සේලා දෙන්නම වැඩි හිටියේ එතකොට රජගහනුවර. බුදුරජාණන් වහන්සේ අසල පුරපසළොස්වක පොහොය දවසේ ඊට කලින් අවුරුද්දේ වස් සමාදන් වෙලා මාස 3ක් බරණැස වැඩ ඉඳලා ඊට පස්සේ අර වද්දවග්ගිය ස්වාමින් වහන්සේලා රහත් කරවලා ධර්ම ප්‍රචාරයේ යවලා ඊළඟට උන්වහන්සේ මේ රජගහ නුවරට වැඩම කළා. ඒ අතර වාරේ තමයි අර මේ නදී කාශ්‍යප උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඒ ශාස්ත්‍රෝන්ගේ රහත් භාවයටම ධර්ම දේශනා කරලා රහත් භාවයටපත් කරලා කටයුතු කළේ. ඊට පස්සේ උන්වහන්සේලාත් එක්ක තමයි රජගහ නුවරට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි වර්ෂයේ උන්වහන්සේගේ වයස අවුරුදු 35ක් වෙනකොට ලෞතුරා බුදු වෙනවා. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ 35 වෙනි අවුරුද්ද ගත වෙලා දැන් 36ට යනකොට ඊළඟ අවුරුද්දේ තමයි මේ මාස කොහොමත් 6-7ක් යනකොට රහතන් වහන්සේලා 1250කට වැඩි ප්‍රමාණයක් ලෝකෙට පහළ වුණා. ශ්‍රාවක පිරිස. මේ කතා බහ හැමතැනම පැතිරෙනවා. දැන් ගාන කිව්වේ පස්වග මහණුන් වහන්සේලායිම අනිත් ඔක්කොම ස්වාමීන් වහන්සේලාට නෙවෙයි. මේ රජගහනුවර පැත්තේ හිටපු ස්වාමීන් වහන්සේලාට. ඉතින් මේ සරියුත් ස්වාමීන් වහන්සේට උන්වහන්සේ පළවෙනිව සෝවාන් වෙලා උන්වහන්සේ ඇයි ටිකක් පරක්කු වුනේ? හේතුව උන්වහන්සේ භාවනාවේ ධ්‍යාන වඩාගෙන යුගනද්ද වශයෙන් උන්වහන්සේ මානසිකාරයක් කරත්තු. ඒක නිසා උන්වහන්සේ මේ කල්ැල්ලුවා. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ උන්වහන්සේ වැඩ ඉන්නේ. ගිජ්ජකූට පර්වතයේ තිබුණ ඒ කාලේ ওই විහාරයක් එහෙම හදලා තිබුණේ නැහැ. තිබුණා මේ
සූකර කත ලෙන කියලා. සූකර කත ලෙන. ඒක විස්තරයකුත් තිබෙනවා මෙන්න මෙහෙම අපේ පින්මුතුන් දැනගන්න එක හොඳයි. සූකර කියලා කියන්නේ ඌරා. සූකර කත ලෙන කියලා කියන්නේ ඌරේ කාරලා හැදිච්ච ගුහාව ලෙන. මේ ස්ථානය මේ ගුහාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබිලා තියෙනවා. කොහොම හරි මේ ගුහාව මේ ලෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබිලා ඊළඟට දැන් බුද්ධාන්තරයක් කාලය ගියා. බුද්ධාන්තරයක් යනවා බුද්ධාන්තර කාලයක් යනකොට මේ පොළොව තලය ක්‍රමක්‍රමයෙන් විස්තරණය වැඩෙනවා. එතකොට ඉස්සර වෙලා ළඟ තිබිච්ච රටවල් දුර වෙනවා. පොළොව නිකන් අර බැලුම් බෝලේ වගේ ඇදිලා යනවා. මේ විදිහට ලෝකයේ වැඩෙනවා. ලෝකයේ වැඩෙන්න බුද්ධාන්තරයක් මේක වැඩෙනවනේ. එතකොට මේ ගුහාව මේක ඇතුළට හැඟවිලා ගිහිල්ලා ඒක ගුහාව යටට යනවා. මේක පස් වැටෙනවා. පස් වලින් වැහෙනවා. ඒ වගේ තැනක් තමයි අර ඌරෙක් ගිහිල්ලා වෙලාවක හාරලා තිබෙන්නේ. නිකන් ඒ ඌරා ස්වභාවයෙන් හාරලා. ඒ ඌරා හාරපු තැනට වහිනකොට වතුර එක්කාසු වෙලා ගිහිල්ලා ඊට පස්සේ වතුරෙන් හොදාගෙන ගිහිල්ලා ඊට පස්සේ කාලයක් යනකොට මේ ස්ථානයේ අර ගුහාව පෑදිලා තිබෙනවා. ඒ ගුහාව පෑදුනාට පස්සේ ඔය පැත්තේ කැලේ පැත්තේ ඉන්න මිනිස්සු මේක හොඳ තැනක් වෙන්න ඇති කවුරු හරි සිල්වන්ත ගුණවන්ත තාපසෙක් මහාන බමුණු ඉන්න ඇති කියලා හිතලා ඒක සුද්ධ පවිත්‍ර කරලා ටිකක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කරලා ඒක ඒ ගුහාව ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පූජා කරා කියන කතාව තමයි තියෙන්නේ. ඉතින් මේ දැන් පාවිච්චියට පූජා කරලා තියෙනවා දීලා තියෙනවා. දැන් මේ වෙලාවේදී ඔය බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කරලා ඒ තරම් දුර කාලයකුත් නෙවෙයි. බොහොම ළඟ. වැඩි කාලයක් නෑ. ওই කාලේ තමයි ඒක වෙලා තියෙන්නේ. දැන් සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔය සූකර කත ලෙනේ වැඩේ ඉන්නවා. එදා ටිකක් මේ ප්‍රශ්න කියන දවසක්. ඒ වෙලාවේ උන්වහන්සේට මේ ටිකක් දවල් කාලේ නිසා පවන් සලමින් ඉඳලා තිබෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හරියට ගුරු ගෞරවයක් තිබුණා. කවදාකවත්ම මේ ගුරුවරයා ඉක්මවලා කටයුතු කරන්නේ පුදුම නිහතමානී ධර්මයක් උන්වහන්සේගේ තිබෙනවා. ඒ තමයි නියම උතුම් ගුණ තිබෙන සංසාරේ පාරමී ගුණ පුරලා තිබෙන රහතන් වහන්සේ. උන්වහන්සේ සැතපෙන කොටත් ඒ වෙලාවට ඒ දවසට අස්සජී ස්වාමින් වහන්සේ මොන පැත්තේද ඉන්නේ කියලා හොයලා හිතලා බලලා ඒ පැත්තට හිත දාලා තමයි උන්වහන්සේ සැතපෙනවා කියන්නේ. ඒ තරමට ධර්ම ගෞරවයක් ආචාර්ය ගරුත්වයක් උන්වහන්සේ තුළ තිබිලා තිබෙනවා. අද වාගේ නෙවෙයි. ඒ තමයි නියම රහතන් වහන්සේලා නියම ධර්ම ගුණ තිබෙන්නා වූ උත්තමයි. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ හරි ළඟයි ඇවිල්ලා. ඒ කියන්නේ බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇවිල්ලා හරි ළඟ. සති දෙකක් විතර වෙන්නේ. ඒ කාලේ ගොඩක් ඉඳලා තිබෙනවා මේ සත්‍ය හොයන සත්‍ය ගවේෂකයෙක්. ගොඩක් ඉඳලා තිබෙනවා. ආජීවක වේශයෙන් ඒ වගේම තාපස වේශයෙන් ගිහිල්ලා සත්‍ය හොයා ගමන් කරලා තිබෙනවා. ඒකේ දෙන්නේ තමයි ඔය සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වෙනත් තැන් වලට ගිහිලා තිබෙනවා.
පස්සේ තමයි ඔය අසජී ස්වාමීන් වහන්සේගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ හිටියා බෑනක් කෙනෙක්. ඥාතිවර බෑනක් කෙනෙක් හිටියා. එයාගේ නම එයා පරිබ්‍රාජකයෙක්. එයාගේ නම දීඝනක. මේ දීඝනක පරිබ්‍රාජකයා දන්නවා සාරිපුත් සරියුත් ස්වාමීන් වහන්සේ වරින් වර ඔය එක එක තැන්වල උගන්වන ඉගැන්වීම් පරීක්ෂා කරලා බලන්න යනවා කියලා. එක එක ශාස්ත්‍රවරු කියන දේවල් හොයන්න බලන්න පරීක්ෂා කර බලන්න යනවා. එක තැනකට ගිහිල්ලා එක දවසක් ඉඳලා ආපහු වෙනවා. තව තැනකට යනවා. එතනත් උගන්වන දේවල් මොනවද කියලා අහලා කියලා ආපහු වෙනවා. ඔය විදිහට තැන් වල ඒ ප්‍රදේශවල ඉන්න ඒ ප්‍රදේශයේ ඉන්න එක එක ඉගැන්වීම් කරන ශාස්ත්‍රූන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඒ දේ බලලා එනවා. ඔය කතාව ඔය සිද්ධිය ඔය දීඝනක කියන ඒ බෑන දන්න. ඉතින් උන්වහන්සේ එයාට මේ දැනෙනවා මේ සරියුත් ස්වාමීන් වහන්සේ දැන් සති දෙකක් විතර වෙනවා දැන් ගිහිල්ලා. මේ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්නේ. හැබැයි තාම ආපහු ආවෙන්නේ නැහැ. මගේ මාමා. මොකක් හරි විශේෂත්වයක් ඇති ඒක නිසා තමයි වෙනදනම් කොහේ හරි ගියත් ඉක්මනට එනවා. හැබැයි මේ වතාවේ නම් ආවෙන්නේ නැහැ. මොකක් හරි තොරතුරක් දැනගන්නත් නැහැ. මේ විදිහට කල්පනා කරලා ඒ වෙනකොට ආරංචි වුණා මේ සරියුත් ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට වැඩ සිටියේ අර සූකර කතලෙමේ රජගහනුවර විජ්ජපුර. මේ දීඝනක කියන පරිබ්‍රාජකයාට ඕන වුණා බුදුහාමුදුරු හම්බ වෙන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දකින්න නෙවෙයි. තමන්ගේ මාම බලන්න යන්න ඕනේ. මාම බලන්ට ඔන්න උන්නා මේ පරිබ්‍රාජකයා ගියා. නැගගෙන ගිහිල්ලා එතකොට හිටියා අර සූකර කතලෙනි. ඉතින් මේ පරිබ්‍රාජකයා ඉතින් බමුණෝනේ. ගුරු ගෞරවය හරියට තියෙනවා. එහෙම අහන්න නැතුව වාඩි වෙන්නේ ඉස්සරහින් යන්නේ නැහැ. ඔය වගේ ගොඩාක් දේවල් ඔය මේ ආචාර්ය වැඩිහිටියන්ට ආචාර සමාචාර කරන ගතිය ගොඩක් තියෙනවා. අනිත් එක ඉතින් මේ තාපසතුමෙක් නිසා තවත් වැඩි. මේ දීඝනක පරිබ්‍රාජකයා ඒ ස්ථානෙට යනකොට බුදුරජාණන් වහන්සේට මේ අර රත්නෙට පවන් සලසලා ඉන්නවා මේ සරියුත් ස්වාමීන් වහන්සේ. ඉතින් දීඝනක එතෙන්ට ගිහිල්ලා ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟ එතන හිටියා. ඉතින් ගිහිල්ලා ඉතින් විශේෂණ එකක් නැහැ. නමුත් කතා බහ කරා. ඉතින් ආපු විදිය කිව්වා. ඉතින් වඳින්න ආරව මේවා මොකක්වත් නැහැ. දැන් සරියුත් ස්වාමීන් වහන්සේ තමන්ගේ මාමත් එතන ඉන්න හින්දා වැඩි වාඩි වුණෙත් නැහැ. නෑ හිටගෙන හිටියා. ඉතින් හිටගෙන ආපු කාරණයක් මතක් කරලා ඉන්නකොට මෙයා මේ බුදුරජාණන් වහන්සේ ඉන්න නිසා මාමත් ඉන්න නිසා මේ දීඝනක බුදුරජාණන් වහන්සේට පොඩි කාරණයක් මතක් කරනවා තමන් ගැන. ඒ තමයි දීඝනක පරිබ්‍රාජකයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මම මෙන්න මේ වාගේ පිළිගැනීමක් තිබෙන එක්කෙනෙක්. මගේ අදහස මගේ දෘෂ්ටිය එහෙම නැත්නම් දෘෂ්ටිය මම මෙන්න මේ වාගේ පිළිගැනීමක් මේ වාගේ අදහසක් දරන කෙනෙක්. මොකද්ද? මම පිළිගන්නේ මම දරන මතය තමයි සබ්බම් මේ න කමති. මට මේ සියලුම උප්පත්ති ඒ සියලු හැම විදිහෙම ඉපදීම් වලට මම කැමතියි. මම බාර ගන්න. මම ඒවට ආස නැහැ. මම ඒවා පිළිගන්නවා. සියලුම උප්පත්ති වලට
සෑම ත්‍රිසං උප්පත්තියක් තියෙනවා නම්, දේව උප්පත්තියක් තිබෙනවා නම්, බ්‍රහ්ම ලෝකයට යනවා නම් ඔය කිසිම දෙයක් මගේ හිතට පිළිගැනෙන්නේ නැහැ. ඒවා මං බාර ගන්න නැහැ. ඒ වගේ දේවල්ට මම කැමති නැහැ. ඔන්න දැන් එයාගේ දෘෂ්ටිය තමයි එයා කිව්වේ. ආන් ඊ භෝගෝතම ඒවං වාද. ඒවං දික්ඛි. භවත් ගෞතමයන් වහන්සේ මට මෙන්න මේ වගේ අදහසක් කියලා කිව්වා. දැන් බලන්න එයා කියපු කාරණේ දැන් තමන්ගේ මාමත් ඉන්නවා ඉස්සරහා. පැවන් සලනවා. කියනවා මට උප්පත්ති වශයෙන් තිබෙන දේවල් මට අල්ලන්නේ නැහැ. මම ඒවා බාර ගන්නෑ. මම ඒවා පිළිගන්නේ නැහැ. එහෙම කිව්වම මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. බුදුරජාණන් වහන්සේ දැන් මෙයා කිව්වේ තමන්ගේ දෘෂ්ටියනේ කිව්වේ. මට සියලුම දේවල් උප්පත්ති අල්ලන්නේ ගැලපෙන්නේ නැහැ කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා අග්ගිවෙස්සන ඒ වාචනෙන් තමයි කතා කරන්නේ ඒ කාලේ අග්ගිවෙස්සනය ඔය දෘෂ්ටිය සබ්බං මේ නඛමති. ඒ කියන්නේ මට උප්පත්ති එකක් මම පිළිගන්නේ නැහැ කියන එක මට ඒක ගැලපෙන්නේ නැහැ කියන එක. එතකොට ඒකත් දෘෂ්ටියක් නේ. ඒ කියන්නේ දැන් මට මම කිසිම උප්පත්තියක් උප්පත්ති වශයෙන් කිසිම දෙයක් බාරගන්නේ නැහැ. ඒවා මම ඒ වගේ අදහසක් දරන. يعني කිසිම දෙයක් පිළිගන්න. කිසිම දෙයක් මට අහුවෙන්නේ. කිසිම දෙයක් මට බාර ගැනීම නැහැ කියලා කියපුවා මම ඒ වගේ අදහසක් දරන කෙනෙක්. එතකොට සියලුම දේවල් මට අල්ලන්නේ නැහැ කියලා කියපු ගමන් ඔය සියලුම දේවල් අල්ලන්නේ නැහැ කියන එක දෘෂ්ටියක් නේ. එනකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. එතකොට කියනවා මෙයා කියනවා මේ මට ඒ දෘෂ්ටියක් අල්ලන්නේ නැහැ කියලා. හොඳට තේරුම් ගන්නට මේ කාටද බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ? කවුද බුදුරජාණන් වහන්සේගෙන් ඒ දෘෂ්ටිය අමතන්නේ? එහෙම නැත්නම් මොන වගේ මනසක්ද කියන එක. මේ බණ දේශනාවල් වල අන්තර්ගතයේ හොයන්න ගියාම හොයන්න ඕන වෙන්නේ අහපු මිනිස්යාගේ උස මහත නෙවෙයි. අහපු මිනිස්යාගේ කුල પરම්පරාව නෙවෙයි. ඒ ප්‍රඥයක් බණක් අහනකොට ඒ කිනා ඉගෙනගත් ආයතනෙදී ඒ මිනිස්යා මොන වගේ මතයක් අදහසක් දරන කෙනෙක්ද කියන එකයි. ඇඟේ පාට නෙවෙයි. ඇඟේ මහත නෙවෙයි. මේ මිනිස්යාගේ හිතයි බලන්න ඕනේ. ඇත්තටම බැලුවම ඔය දීඝ නග කියලා කියන්නේ නිකන් වාමාංශික මිනිස්සෙක් වගේ, වාමාංශිකාරයෙක් වගේ. කියන්නේ මෙලොවක් පරලොවක් පිළිගන්නේ, උප්පත්තියක් පිළිගන්නේ. ඉතින් ඔය කියන දේ තමයි සමහර ඔය අය පව් කරන්න එහෙම බයක් නැහැ ඔය. මෙලොවක් පරලොවක් නැහැ, විපාකත් නැහැ. මෙයා කිව්වේ මට ඔය උපදින දේවල් පිළිබඳව මම සම්බම්මේ නැක්කමති කිසිම භවයක් කිසිම උප්පත්තියක් මම පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ අදහසක් මම ඒ වගේ ඔක්කොම අතහැරලා තියෙනවා. එතකොට මට උප්පත්තිය අහුවෙන්නේ නැහැ. මට උප්පත්ති සියලු භවයන් සියලු උප්පත්ති මම බාරගන්නේ නැහැ කියලා හිත හදාගත් එකක් තියෙනනේ. ඒක දෘෂ්ටියක් නේ. ඒක දෘෂ්ටියක් වෙනවනේ. ඉස්සල්ලා අය කිව්වේ මම කිසිම දෙයක දෘෂ්ටියක නැහැ කියන එකයි ඔය කිව්වේ. නමුත් යම් කිසි දෙයක් නැහැ කියලා කියපු ගමම ඒ නැහැ කියන දෙයක් දෘෂ්ටියක් වෙනවා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ ඇහුවා ඒකත් දෘෂ්ටියක් නේද කියලා. ඊට පස්සේ මෙයා කියනවා ඒසාපිතේ මේ බොහෝ ගෝතම දික්ටි කමෙය සම්පස්ස කාදිසමේ. මම යම් කිසි දෙයක් අතහැරියා නම් අතහැරියයි කියලා අදහසක් දරාගත්තා නම් ඒ අතහැරියයි කියන අදහසත් අතහැරලා ඉන්නේ. බලන්න මේකේ හැටි
මේ දෘෂ්ටිකාරයන්ගේ හැටි මම කිසිම දෙයක් මෙහෙම හිතන්නකෝ බලන්න. මං කිසිම දෙයක් පිළිගන්නේ කියලා කියනවා. කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියලා කිව්වන් පස්සේ පේන දේවල්, නොපෙනෙන දේවල්, ළඟ තියෙන දේවල්, දුර තියෙන දේවල්, අහන දේවල්, කියන දේවල්, කියපු දේවල්, කියන්න තියෙන දේවල් කිසිම දෙයක් ඔක්කොම ටිකනේ ඒකට දාන්නේ බෑග් එකට. මම කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියලා ඔන්න පිළිගන්නේ නැති වෙනවා. ඊළඟට කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියන අදහසත් අරකට දැම්මන් පස්සේ මිනිහා ඒක පිළිගන්නේ නැහැ. එතකොට හැප්පෙනව නේද? මම කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියපු ගමන් නැවත ඇහුවන් පස්සේ මං කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියන එකත් මං පිළිගන්නේ නැහැ. එතකොට හැප්පෙනවනේ දෘෂ්ටි දෙකක්. යා කියනවා කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඒ කියපු දෙයක් පිළිගන්නේ නැහැ. ඔන්න ඔය වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. මම උප්පත්ති කිසිම දෙයක් බාරගන්නේ මට අල්ලන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඇහුවන් පස්සේ අදහස ගැන මොකද හිතන්නේ කියලා. ඒතකොට කියනවා මම කිසිම දෙයක් කිසිම උප්පත්තියක් පිළිගන්නේ නැහැ කියලා මේ හිතාගෙන ඉන්නේ අදහස පිළිගන්නේ නැහැ. එතකොට ඒකෙන් කියන්නේ අනිත් අතට උප්පත්ති පිළිගන්නවා කියන එක. ඔන්න ඔය වගේ මේ මිනිස්සයා මේ අග්ගිවෙස්සන එහෙම නැත්නම් මේ දීගණක පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟ තමන්ගේ අදහස ඉදිරිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරා එකක් අයින් කරන්න ගියන් පස්සේ එකක් අයින් කරනවා කියලා අදහසක් කරගත්තයන් පස්සේ ඒ පස්සේ අදහසේ එල්ලෙනවා. එකක් අයින් කරනවා කියලා අදහසක් ගත්තම දෙවෙනි අදහසේ එල්ලෙනවා. දෙවෙනි අදහසේ දෙවෙනි දෘෂ්ටියේ එල්ලෙනවා කියලා කියන්නේ පළවෙනි එක අතහැරලත් නැහැ, දෙවෙනි එක අතහැරලත් නැහැ. ඒ කියන්නේ පටල වෙනවා කියන්නේ. පංචේව දික්ඛි නපජහන්ති ඉස්සලා දෘෂ්ටි අතහරින්නෙත් නැහැ. අඤ්ඤංච දික්ඛි උපාදීයන්ති වෙනත් එකකුත් හදාගන්න. ඔන්න ඔය වගේ මේ දෘෂ්ටියක් කියන තමයි මේ දීගණක බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිට හිටගෙනම අතෑරියේ. ඉතින් මේ වගේ තිබෙන්නා වූ යට අන්තර්ගතයක් තියෙනවා. ඒක හරි පරිස්සමින් අපි හොයන්න ඕනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අග්ගිවෙස්සනය මේ ලෝකයේ ඔය දෘෂ්ටි නැtei කියලා දෘෂ්ටි මම කිසිම දෙයක් බාරගන්නේ නෑ කියමින් එක එක දේවල් බාර ගන්න අය හරි ගොඩාක් ඉන්නවා. බාරගන්නේ නැහැ, පිළිගන්නේ නැහැ කියාම පිළිගන්න අය ගොඩක් ඉන්නවා. දෘෂ්ටියක නැහැ කියලා දෘෂ්ටිවල පටලවෙන අයම ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි දෘෂ්ටිවල පටලවෙන්නේ නැහැ කියලා දෘෂ්ටිවලින් මිදෙන්නා වූ අය හරි පොඩ්ඩයි. බොහොම ටිකයි. ඔන්න ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේ මෙයාට පොඩි කතාවක් කියලා දුන්නා. ඊළඟට තියෙනවා මේ මෙන්න මෙහෙම එකක් තිබෙනවා. මේ ලෝකයේ ඉන්නා වූ දෘෂ්ටිවාදීන්ගේ ආකාර තුනක් තිබෙනවා. ඒක කියලා දෙන්න. දෘෂ්ටිවාදීන්ගේ ආකාර තුන තමයි සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔය අදහස් දරාගෙන ඉන්න අය එකක් පිළිගන්නවා මේ සබ්බං මේ කමති කියලා. ඒ කියන්නේ සබ්බං මේ කමති කියලා කියන්නේ ඒගොල්ලෝ ඔය උප්පත්ති කුසලයේ බාර ගන්නවා, අකුසලයේ බාර ගන්නවා, උප්පත්ති බාර ගන්නවා. සියලු දේවල් මේගොල්ලන්ට ඉතින් ඕකේ වෙනවා. ඔන්න එහෙම කොටසක් ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා සබ්බං මේ නක්ඛමති කියලා කියන්නේ ඒගොල්ලන්ට උප්පත්ති ඔය තියෙන දේවල් ඒගොල්ලෝ බාර ගන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ඒකච්ඡම් මේ කමති ඒකච්ඡම් මේ නක්ඛමති. සමහර අය ඉන්නවා කොටසක් සමහර කරුණු පිළිගන්නවා බාර ගන්නවා. ඒගොල්ලන්ට හිත අහු වෙන සමහර අය බාර ගන්නේ නැහැ. ඔන්න ඔය කොටස් හතරක් ඉන්නවා. මේකේ කොටස් තුනක් ඉන්නවා. දෘෂ්ටිවාදී දැන් දෘෂ්ටිවාදීන් කියලා කියන ඔය
ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආජීවකයෝ කොහොම ඉන්නවා. සමහරු මෙලව පරලෝ පිළිගන්න. සරලව කිව්වොත් සමහරු ඉන්නවා මෙලව පරලෝ පිළිගන්න. කුසලයේ අකුසලයේ පිළිගන්න. වරද නිවැරදි පිළිගන්න. වරදක් කළාම අපු මේ විපාක හම්බ වෙනවා. හොදක් කරාම විපාක හම්බ වෙනවා කියලා කොහොම පිළිගන්නයි. එතකොට සමහර අය ඉන්නවා හොඳයි නරකයි පිළිගන්නෙත් නැහැ. කුසලයේ අකුසලයේ පිළිගන්නෙත් නැහැ. කුසලයක් කරාම විපාක වෙනවා කියලා පිළිගන්නෙත් නැහැ. අකුසලයක් කරාම ආදීනම වෙනවා කියලා පිළිගන්නෙත් නැහැ. මෙලෝ පිළිගන්නෙත් නැහැ, පරලෝ පිළිගන්නෙත් නැහැ. ඒක නිසා ඒ අය වැරදි කරන්න එහෙම බය වෙන්නේ නැහැ. අර සියලුම දේවල් තියෙනවා කියලා මෙලෝ පරලෝ තියෙනේ බාරගත්ත එක්කෙනා එයා අකුසලයට බයයි. කුසලයට කැමති. ඒගොල්ලෝ සංසාරයට පුදුම විදිහට බැඳියා. සමහර අය ඉන්නවා ඒගොල්ලන් ටිකක් පිළිගන්නවා අනිත් ටික සමහර අය පිළිගන්නේ නැහැ. ඔන්න වගේ කොට්ටාස තුනක් ඉන්නවා මේ ශ්‍රමණ දෘෂ්ටි දරණ මෙලොව පරලොව පිළිගන්න. සහ අඩුතරම මේ කෙටියෙන් කියනවා නම් ශාස්ත්‍ර දෘෂ්ටියේ ගිලිච්ච සහ උච්ඡේද දෘෂ්ටියේ ගිලිච්ච. දැන් මේ දීඝ නක මොන වගේ මිනිස්සු? දීඝ නක ඇවිල්ලා උච්ඡේදකාරී. උච්ඡේද දෘෂ්ටිකාරී. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි දෙයක් තියෙනවා කියලා මේ සියලුම දේවල් උත්පත්ති පිළිගන්නවා කියලා ගත්ත ගමන් එයාට සංසාරයක් හැදෙනවා. සංසාරයක් හැදුනාම මෙහෙ බැරි වුණොත් එහාට. ඒකේ බැරි වුණොත් අනිත් පැත්තේ. ඔය වගේ එයාගේ හිත අර සංසාර වට්ටයට. එයාගේ සංසාරයේ ඊළඟ භවයට සංසාරයට එයා ගැට ගැහෙනවා. එයා බාර ගන්නවා. මේක මෙතන මැරි වුණොත් අනිත් තැනක කියලා. ඒක නිසා එයාගේ හිත ශාස්ත්‍ර දෘෂ්ටියේ ඉන්නා වූ කෙනාගේ හිත සරාගාය සම්තිකේ. ඒ කියන්නේ රාග වශයෙන් සසරට සතුටු වෙලා යන ගතියට බරයි. සංයෝගාය සම්තිකේ ඒ කියන්නේ සංසාරයට බැඳී යන ගැට ගැහෙන තණ්හා දෘෂ්ටි වශයෙන් ගැට ගැහෙන බැඳී යෑමේ ආසන්නයි. අභිනන්දනාය සම්තිකේ ඒ කියන්නේ සන්තෝෂ වීම වශයෙන් බැඳී යෑමේ ළඟ. අනිත් එක තමයි තණ්හාවෙන් හරි ගිලී යෑම ආසන්නයි. අජ්ජෝසානාය සම්තිකේ එයා මේ තණ්හාවෙන් සංසාරයට ගිලෙනවා. ගිහිල්ලා යට වී යන එක ආසන්නයි. උපාදානාය සම්තිකේ උපාදාන වශයෙන් මෙයා මේ දෘෂ්ටිය දැඩිව ගනිමින් ළඟ ඉන්නේ. ඔය වගේ මේ ඔය සාසත දෘෂ්ටිය තියෙන එක්කිනා ඔන්න ඔය විදිහට මේ බැඳී යනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ දීඝනකට කිව්වා. එහෙම නැත්තම් දෘෂ්ටියක් ඒ කියන්නේ සබ්බම්මේ කමති කියලා ගත්තොත් යෝග වෙන්නේ. සබ්බම්මේ න කමති කියලා කියුවන් පස්සේ අර ඔයා කිව්වනේ කවුද මේ දීඝනක කිව්වනේ මට කිසිම දෙයක් මම පිළිගන්නේ නැහැ උප්පත්ති වශයෙන් පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේ කෙනාට සංසාරයට බැඳී යන්නේ නැහැ කියන කතාව තමයි කිව්වේ. මේක කියපු ගමන් හරියට සතුටක් ඇති වෙනවා මේ දීඝනකට. මේ බවත් ගෞතමයන් වහන්සේ මගේ මේ කියපු කතාව නිකන් පිළිගත්තා වගේනේ කියලා ඔය වගේ හැඟීමක් ඇති වෙනවා. ඉතින් දැන් තමන්ගේ දෘෂ්ටිය යම් කිසි කෙනෙක් බාර ගන්නවා නම් ඒකේ අයිතිකාරයාට හරි සතුටක් ඇති වෙනවා. මේ මගේ මේ පිළිගැනීම මගේ මේ දෘෂ්ටි අනිත් එක්කෙනා බාරගත් අනිත් එක්කෙනා පිළිගත්ත යායක අනුමත කරයි කියන්නේ. අන්න ඒ වගේ නිකන් අමුතු හැඟීමක් ඇති වුණා මේ දීඝනකට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඔක මේ කියාගෙන යනවා. කියාගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම කාරණයක් ඉදිරිපත් කරනවා. මේක අපිට වටිනවා. මේ කාරණේ අපිට වටිනවා. මේ කරුණු තුනක් ඉදිරිපත් කරනවා. මේ ලෝකයේ ඉන්නවා දැන් මේක හිතේ තියාගෙන ඉන්න බෑනේ. දැන් දෘෂ්ටියක් තියෙනවා මේක තනියෙන් මම මේ දේ බාර ගන්නවා මේ දේ පිළිගන්නවා කියලා එහෙම තනියෙන් දෘෂ්ටියක් තියාගෙන ඉන්න බෑනේ. ඒක අනිත් පැත්තත් එක්ක ගනුදෙනු කරනවා. අනිත් පැත්තත් එක්ක මේ ඒක
ගනුදෙනු කරනවා ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ගේ දේවල් Taman අහනවා ඔහොම එකක් කරනවානේ දැන් ඒ වගේ එකක් නුනේ දැන් මට තියෙනවා පිළිගැනීමක් මම මේ පිළිගැනීම හොරෙන් රහසෙන් ඒක හිතේ තියාගෙන ඉන්නවා අනිත් අයට කියන්නෙත් නැහැ ඒගොල්ලන්ගේ දේවල් අහන්නෙත් නැහැ කියලා කණින් ජීවත් වෙන්න බෑ Tamanගේ තිබෙන දෘෂ්ටියට අනුකූලව තමයි Tamanගේ කායික ක්‍රියා දෘෂ්ටියට අනුකූලව තමයි Tamanගේ වාචික ක්‍රියා එතකොට අනිත් අයට අහු වෙනවා අනිත් අයට අහු වුණාන් පස්සේ ඒගොල්ලෝ Tamanට චෝදනා කරන ප්‍රශ්න අහනවා. ඒකට Taman උත්තර දෙන්න ඕනේ. ඒක නිසා තනියෙන් දෘෂ්ටියක් දරාගෙන තනියෙන් ජීවත් වෙන්න බෑ. දැන් මෙහෙම එකක් වෙනවා. දැන් වර්ග තුනක් ඉන්නවා මේ ලෝකේ. සමන ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ, ආජීවකයෝ ඉන්න වර්ග තුනක්. ඒ වර්ග තුනේ ඉන්නේ ඒගොල්ලන්ගේ මේ දරන අදහසෙන්. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ පිළිගැනීමක් තියෙනවා ඒගොල්ලෝ කියන්නේ සියලු දේ සම්බන්ධයෙන් කමතිය මේ කියන්නේ මනුස්ස ලෝකයේ ඔව් තියෙන උප්පත්ති වශයෙන් තියෙනවා යන්න පුළුවන් දිව්‍ය ලෝකයේ උප්පත්ති වශයෙන් තියෙනවා යන්න පුළුවන් ඊළඟට මේ තිරිසන් ලෝකයේ තියෙන අපායේ තියෙනවා ඔය වගේ කර්ම තිබෙනවා විපාක තියෙනවා ඒක කොටින් පිළිගන්න ආන්නේ එහෙම කොටසක් තිබෙනවා අනිත් කොටස තමයි කිසිම දෙයක් බාරගන්නේ නැහැ සම්බන්ධේ නේ කමති මට ඔය කිසි දෙයක් අල්ලන්නේ කියලා මෙලෝ පරලෝ මොකක්වත් පිළිගන්නේ නැති කොටසක්. තව කොටසක් ඉන්නවා තුන්වෙනිව ඒගොල්ලෝ ඇවිල්ලා මේ ටිකක් බාර ගන්නවා ටිකක් බාර ගන්නේ නැහැ. සමහර කොටස් බාර ගන්නවා ඒකත් සම්මේ කමති ඒකත් සම්මේ නකමති. සමහර ඒවා බාර ගන්නවා සමහර ඒවා බාර ගන්නේ නැහැ. ඔන්න ඔය වගේ මේ කොටාද තුනක මේ ඉන්නවා දෘෂ්ටිකාරයෝ තුන්දෙනෙක්. දැන් තමන්ගේ දෘෂ්ටිය උතන එකක් නේ. ඔය කියපු දෘෂ්ටි වලින් තමන් දරන්න වෙන්නේ එකයි. තව දෙන්නේ තමන්ගේ තමන්ට අනුයාත වෙන්නේ නැති අය ඉන්නවා. දැන් අපි ශාස්ත්‍රීය දෘෂ්ටිය දරාගෙන සියලුම උප්පත්ති සියලු දේවල් මට හොඳයි කියලා දරාගත්තොත් ඒකට ඉන්නවා විරුද්ධකාරයෝ ඉන්නවා අනිත් කට්ටිය කියන්නේ නැහැ සියලු දේවල් නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා නැහැ කොටසක් තියෙනවා කොටසක් නැහැ. කොටසක් හොඳයි කොටසක් හොඳ නැහැ කියලා. එතකොට වර්ග දෙකක් ඉන්නවනේ. දැන් එතකොට මේ අයත් එක්ක ඔය කොටස් තුනේම ඉන්න අයට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මම එක දෘෂ්ටියක් දරාගෙන ඒක ගැනම කියාගෙන යනකොට අනිත් වර්ග දෙකේ අය ඇවිල්ලා මගෙන් ප්‍රශ්න අහනවා මගෙන් තර්ක කරනවා ඒ අයත් එක්ක මට වාද විවාද ඒ වගේම විග්‍රහ කලහයන් ඇති කරන්න සිද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලෝ මගේ ගාවට එන්නේ ඇයි? ඒගොල්ලන්ට තේරෙනවා මං ඉන්නේ එක දෘෂ්ටියකේ කියලා. ආන්නේ දෘෂ්ටියින්ද මගේ ගාවට මගෙන් අහනවා ප්‍රශ්න. මම යම් කිසි තැනකට යනවා නම් ඒගොල්ලෝ ඒ දෘෂ්ටියක ඉන්නවා කියලා මට ආරංචි වෙනවා. ඒක නිසා මේ හදබල විදිහට දෘෂ්ටියක් ඇඟේ ගහගෙන හිතේ දරාගෙන හිතේ ගහගෙන ඉන්නකොට ඇති වෙනවා මේ විග්ඝහ විවාද විඝාත වෙහෙස. ඒක නිසා ඕක දුකක් කියලා කියනවා. මේ එක දෘෂ්ටියක කිලා බැහැගෙන මේකමයි ඇත්ත අනිත් ඒවා බොරු. මං කියන මං දරන අදහස තමයි හරියටම හරි අනිත් ඒවා බොරු. කියාගෙන හදබල විදිහට හිතාගෙන ඉඳීමෙන් අනිත් පක්ෂය අනිත් වර්ග දෙක ඇවිල්ලා තමන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන වාද එක හැප්පෙනකොට උත්තර දී ගන්නට බැරි වෙනකොට ඒ වගේම තමන්ගේ දෘෂ්ටිය නිකන් දියාරු වෙලා යනකොට මහා වේදනාවක් පීඩාවක් ඇති වෙනවා රණ්ඩු ඇති වෙනවා චිත්ත ආවේගය ඇති වෙනවා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියක් තියාගෙන ඉඳීමේ තිබෙන දෘෂ්ටිගත වීමේ තිබෙනා වූ දුක්ඛය දුක කියලා දෙනවා. දැන් අර මං කියවනේ දෘෂ්ටිගත වීම හරි දුකයි කියලා. හැබෑවටම දෘෂ්ටිගත වීම දුකයි. ඒකින්ද තමයි ඔය කලහ විග්‍රහ සමහර රණ්ඩු වෙනවා. ආයුධ වලින් ගහ ගන්නවා. ඊට පස්සේ තමන් පහත් කරයි කියලා ඊට පස්සේ පලිගන්න යනවා. ඔය ඔක්කොම ටික රණ්ඩු සරුවල් ඇති වෙන්නේ ඔය දෘෂ්ටිකින්දයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෘෂ්ටියක් අතහැරලා දැම්මන් පස්සේ අරක නැහැ.
ඒක නිසා තමයි විග්ඝහ විවාද විඝාත විහෙස කියනා වූ දේවල්ට ඔය දෘෂ්ටිය හේතු වෙනවා. දෘෂ්ටිගත වීම මහාම මහ දුකක්. යම්කිසි කාරණයක් තද බල විදිහට අල්ලාගෙන ඉඳීම දුකක්. අතහැරීම හරීම සැපයක්. දෘෂ්ටි අතහැරීම. දැන් මෙයා බුදුරජාණන් වහන්සේ මෙයාගේ මේ දෘෂ්ටියේ තිබෙනා වූ මේ කිරා බලන්ට යාට කරුණ ටිකක් ඔය කියලා දුන්නා. එයාගේ දෘෂ්ටිය අයාම ඇවිල්ලා කිව්වනේ බුදුරජාණන් වහන්සේ ගියේ නෑ. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ ඔය කාරණා ටික ඔය ශ්‍රමණයෝන්ගේ තිබෙනා වූ වර්ග තුන ඔය විදිහට පොඩ්ඩක් මතක් කරලා මෙයා බුදුරජාණන් වහන්සේ මෙයාට කියනවා පොඩි මේ හිතලා බලන්න කාරණා ටිකක් කියලා දෙන්න. එයාට හිතලා බලන්න. මොකද්ද? අයංකෝ අග්ගිවෙස්සන කායෝ රූපි. මේ තරුණයා එහෙම නැත්නම් අග්ගිවෙස්සන මේ කය මේ ඇඟ මේක රූප වලින් හැදලා තිබෙන. රූපය කියලා කියන්නේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච රූපයක් නේ. මේ අයං කෝපනග්ගිවෙස්සන කාය රූප මේක රූපමය ස්වභාවයක්. හැබැයි මේ රූපමය ස්වභාවය දැනට තියෙන එකනේ. මේක ඇති වෙච්ච තැන තමයි මාතා පෙට්ටික සම්භව. අම්මගෙන් තාත්තගෙන් ඇති වුණා වූ මූලික ලේ ධාතුවේ එක්කාසු වීමක් එක්ක තමයි මේ රූපය හැදිලා තියෙන්නේ කියලා කියනවා. මේ රූපය අම්මගේ තාත්තගේ ලේ ධාතුවේ එක්කාසු වීමක් එක්ක මේක හැදිලා තියෙනවා. හැබැයි මේක පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තියෙන්නේ. මේකේ ආරම්භකය තමයි අර. ඊළඟට හැමදාම ඉතින් අම්මගේ තාත්තගේ ලේ ධාතුවෙන් ඉන්න බෑනේ. අම්මගේ ලේ ධාතුවෙන් ඉන්නවා නම් ඉන්නේ මාස කිහිපෙනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා තව මෞපියන්ගේ ලේ වලින් රූප වලින් හැදිලා ඕදන කුම්මාස උපචය බත්මාළු පිණි වලින් දැන් මේ හදාගෙන යනවා. ඉපදුනාට පස්සේ බත්මාළු පිණි වලින් දැන් මේක සකස් වෙනවා. මේක වැඩෙනවා. මේ ශරීරයට පස්සේ කන්න දෙන්න අම්මගෙන් තාත්තගෙන් නෙවෙයි දැන් බාහිර කෑම බීම වලින් මේක උපස්ථානෙ ලබාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. මේකට ඩියුටියක් තියෙනවා. ඒ ඩියුටිය තමයි මේක කෑම බීම දීලා විතරක් හරියන්නේ නැහැ. මේක අනිච්චුච්ඡාදන පරිමන්දන භේදන විද්‍යාංශන දාන. මේක ඇවිදවන්න ඕනේ. මේක පිළිමද්දන්න ඕනේ. ඊළඟට මේකට නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ. ඔය වගේ ටිකක් සේවාවක් ලබා දෙන්න ඕනේ තැනක් මේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය දැනට තිබෙනා වූ ශරීරය පිළිබඳව මෙයාගේ හිත ගැට ගන්නවා. අර ශ්‍රමණාකල්ප දුක්ඛී ගැන පොඩ්ඩක් කතා කරන් පස්සේ එයාට දැන් සතුටුකුත් ඇතිලා තියෙනවනේ මේ දීගණකට. ඒ කියන්නේ දීගණට සතුටක් ඇති වුණේ යාගේ අර දුක්ඛී ඩිංගක් පොඩ්ඩක් මේ ප්‍රශංසාවකුත් වගේ පැත්තකට ගියානේ. හැබැයි ප්‍රශංසා කරේ නැහැ. එයාට හිතිච්ච විදිහයි. ඉතින් ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිතට ලං කරලා දෙනවා මේ ශරීරයේ හැටි. අපේ ජීවිතයේ හැටි. මෙන්න මේ ජීවිතය බලන්න. මේ ජීවිතේ මේ අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච මේ රූපී වූ ජීවිතය මෙන්න මේ විදිහට මේක හිතනවා. මේක බොරු නෙවෙයි. ඒක කියලා දෙන 11 ආකාරයකට. 11 ආකාරයකට මේ විදිහට හිතනවා. කවුද ඥානවන්තයෙක් කෙනා මේ විදිහට හිතනවා. ඒ ඥානවන්තයෙක් කෙනා හිතන්නේ මේ ප්‍රඥාවන්තයා හිතනවා මේ ශරීරය ගැන මෙහෙම. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩුවක් වශයෙන්, උලක් වශයෙන්, පව් සිද්ධ වෙන්නා වූ ස්ථානයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයිති නැති අනුන්ගේ දෙයක් වශයෙන්, කෑලි කෑලි කොටස් වලට කැඩී යන්න තිබෙන දෙයක් වශයෙන්, හරයක් වටිනා දෙයක් නැති ශූන්‍ය දෙයක් වශයෙන්, ආත්මයක් නොවන දෙයක් වශයෙන් ආකාර 11ක් තිබෙනවා මෙනෙහි කරගෙන. දැන් මේ මෙනෙහි කරන්නේ ඥානවන්තයා හිතන්නේ මේ ශරීරය ගැන කොහොමද? අනිච්චතු, දුක්ඛතු, රෝගතු,
ගන්ධතු සල්ලතු අගතු ආබාධතු පරතු අලෝකතු ශුන්‍යතු අනත්තතු මෙනෙහි කරන පද විදි 11ක් තියෙනවා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා අනිත්‍යතු. දුක් වශයෙන් මෙනෙහි කරනවා දුක්ඛතු. රෝගයක් වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම ශරීරයේ හටගෙන සැරව පිටලා තිබෙන මේ ගෙඩියක් වශයෙන් ඒ වගේ දෙයක් හැටියට මේ ශරීරය ගන්ධතු. ඇතුළට ඇනලා තිබෙනා වූ ඊතලයක් උලක් වශයෙන් සල්ලතු. ඒ වගේම මේ ශරීරයේ පෞසිද්ධ වෙන ස්ථානයක් වශයෙන් අගතු. ඒ වගේම ආබාධයක් එකනයින් පස්සේ ලෙඩක් දුකක් ආබාධයක් හැදුනාන් පස්සේ එහෙම සමහර ඒවා තියෙනවා ආබාධ හැදුනාන් පස්සේ ඒවාට ඕන දේ කන්න බෑ. ඒ වගේම ගමනක් බිමනක් යන්න උනට ඒක යන්න බෑ. ඒ වගේම එකපාරම නැගිටින්න බෑ. එකපාරම හිත ගන්න බෑ. ඒ වගේම වාඩි වෙන්න බෑ. නාන්න බෑ. අන්න ආබාධ වල ස්වභාවය. අන්න ඒ වාගේ මේ අපිට ඕන වුණ දෙයක් කරන්න බැරි ආබාධයක් වශයෙන්. අනිත් එක තමයි මේක තමන්ගේ කියලා හිතාගෙන හිටියට හරි පරිස්සමෙන් අනුන්ගේ දෙයක් වශයෙන් තමයි පරිහරණය කරන්නේ. ඒක නිසා පරතු අනුන්ටයි දෙයක් වශයෙන්. මේක කැඩෙනකොට කොටස් වගේ කැඩලා යනවා. අන්න ඒ වගේ මේ ශරීරය මේ රූපය පළෝකතු. මේක කිසිම වටින දෙයක් නැහැ. ශූන්‍යයි. ආත්මයක් කියලා දෙයක් නැහැ. අනාත්මයි. මෙන්න මේ විදිහට ඥානවන්තයා මෙනෙහි කරන්නේ. මෙහෙම මෙනෙහි කරනකොට මේ දීගණකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා දෙනවා. මෙහෙම මෙනෙහි කරනකොට මිනිස්සු ඉන්නවනේ මේ ඇඟේ කායච්ඡන්දය මේ කායච්ඡන්දය කාය ස්නේහය මේ ඇඟට තිබෙනා වූ බරපතල ඇලීම මේකට තිබෙන තක්සේරුව වටිනා තක්සේරු දීලා ඊළඟට මේ කයට අනුව හිතන කොටසක් ඉන්නවනේ. ආන්නේ ඒගොල්ලන්ගේ තිබෙනා වූ කාය ස්නේහය කාය ඡන්දේ කැමැත්ත ඇඟට තියෙන කැමැත්ත ශරීරයට තියෙන කැමැත්ත රූපයට තියෙන කැමැත්ත සුපහේ. ඒ කියන්නේ ඒක නැති වෙලා විනාශ වෙලා තුනී වෙලා තුරන් වෙලා යනවා. මේ රූපේ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? මේකට කියනවා රූප කර්මස්ථානයක් හිතේ ගාවලා දැම්මා. රූප කර්මස්ථානයක් කියලා දුන්නා. මේ ඇඟ හැදිච්ච විදිය, ඇඟ තියෙන විදිය, ඇඟට වෙන විදිය, ඇඟේ ස්වභාවය. ශරීරයේ පටන් ගත්ත තැන ඊළඟට ශරීරයේ මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ ශරීරය කොතනින්ද පටන් ගත්තේ? අම්මාගේ තාත්තගේ. ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්නේ කැම බීම දීලා. ඊට පස්සේ ඒකට සේවාව දක්වන්න උණු උපස්ථාන. හැබැයි ක්වොලිටි මොනවා වගේ? අර ක්වොලිටි ටික තමයි කිව්වේ අර 11 ආකාරය. ඇත්ත తත්ත්වය. දැන් මේ කිව්වේ ඇඟ ගැන. මේකට කියනවා රූප කර්මස්ථානය කියලා. රූප කර්මස්ථානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඥාට වෙන කාරණයක් කියනවා. ඒකට කියනවා නාම කර්මස්ථානය කියලා. ඊළඟට කියනවා මේ අග්ගිවෙස්සන තිස්සෝකෝ ඉමා අග්ගිවෙස්සන වේදනා. වේදනා ධර්ම තුනක් තිබෙනවා. ඒ වේදනා ධර්ම තුන තමයි සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. වේදනා ධර්ම තුනයි. වේදනා ස්වභාව තුනයි. වේදනා හැඩතල තුනයි. හැබැයි මේ වේදනාවල් කියලා ගත්තම මේ තුන් දෙනා එකම නෙවෙයි. එකම නම් වෙන්නේ මේ වේදනා තුනම එක වෙලාවක ඉන්න ඕනේ. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, අදුක්කම සුඛයත් විඳිනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම තියෙනවා. එක සැප වේදනාවක් විඳිනවා අනිත් දෙන්න හැංගිලා ඉන්නවා. දුක් වේදනාව ඉන්නවා එතකොට අනිත් උපේක්ෂා වේදනා අදුක්කම සුඛයයි සැප වේදනා හැංගිලා ඉන්නවා. එහෙම හැංගින්නේ නැහැ. මේකෙවිල හේතුවෙන් හටගන්නේ. සැප වේදනාව ඇති වෙන්නේ හේතුව. දුක් වේදනාව ඇති වෙන්නේ හේතුව. අදුක්කම සුඛ වේදනාව ඇති වෙන්නේ හේතුව. මේ හේතුවෙන් හටගන්න වේදනා ස්වභාවයන් තුනක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මේ එක වේදනාවක් තියෙනකොට අනිත් වේදනා දෙක නැහැ. දුක් වේදනාව තියෙනකොට සැප වේදනාවක් නැහැ, අදුක්කම සුඛයක් නැහැ. අදුක්කම සුඛ වේදනාව ක්‍රියාත්මක වෙනකොට පවතිනකොට සැප වේදනාවයි දුක් වේදනාවයි දෙකම නැහැ.
එක වෙලාවකට තිබෙන්නේ එක වේදනාවක්ම විතරයි. එක වෙලාවකට ක්‍රියාත්මක වෙන්නේ එක වේදනාවක්ම විතරයි. මේ වේදනාව ගැන කියන්න පුළුවන් හේතුව හැම එක්කිනා වේදනාවක් විඳිනවනේ. මෙන්න මේ වේදනාව ගැන ඥානවන්ත අය හිතන විදිහ කියලා දෙන. එයා ඥානවන්තයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පඬිත අය, ඥානවන්ත අය, බුද්ධිය තියන අය, සී කල්පනාව තියන අය ওই වේදනාව ගැන මෙන්න මේ විදිහටයි කල්පනා කරන්නේ, මේ විදිහටයි හිතන්නේ, මේ විදිහටයි මෙනෙහි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. අග්ගිවිසනේ මේ සැප වේදනාව ගැන ඥානවන්තයා හිතනවා මේක අනිත්‍යයි, මේක සංකතයි, හේතුවෙන් හටගත්තා, පටිච්ච සමුප්පන්නයි, මේක හේතුවෙන් කාරණා ඇතුවාව, කය ධම්මං වය ධම්මං, මේක කැඩී යන දෙයක්, විදී යන ධර්ම ස්වභාවයක්, ඒ වගේම තමයි මේක නොවැළිය යුතු දෙයක්, මේක නිරෝධයටපත් වෙන්නා වූ දෙයක් කියලා මේ වේදනාව ගැන හිතනවා. ඒ වේදනාව ඇතුළත හැංගිලා තියෙන දෙයක්, ස්ථීර දෙයක්, පස්සේ ඉන්න තියෙන දෙයක්, කෙනෙක් දීපු දෙයක්, මට අයිති දෙයක්, ඒ වගේ බාර ගන්න මේක හේතුවෙන් හටගත් වේදනාවක් කියලා හිතනවා. කවුද? ඥානවන්තයෙක් කියලා. දුක්ඛ වේදනාවත් ඒ විදිහටයි. අදුක්ඛම සුඛ වේදනාවත් ඒ විදිහටම ওই විදිහට මෙනෙහි කරනවා. දැන් මේ කියලා දුන්නේ මොකක්ද? මේ කියන්නේ ඉස්සෙල්ලා කිව්වා රූපයේ ස්වභාවය, ඇඟේ ස්වභාවය, හටගත්ත විදිහ, පවතින විදිහ, ඒකේ තියෙන කරුණු කාරණා. ඒකට කියනවා රූප කර්මස්ථාන. දෙවනුවට කිව්වේ මොකද්ද? වේදනාව. නාම ධර්මයක් නේ. ඒකට කියනවා වේදනා මේ නාම කර්මස්ථාන කියලා. මේයාට ඉස්සෙල්ලා රූප කර්මස්ථානය කියලා ඊළඟට නාම කර්මස්ථානෙ දේශනා කරා. ඊළඟට කියනවා මේ අග්ගිවිස්සනය මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේ කාරණේ දැනගන්නකොට මේ විදිහට මේ ඇඟේ හැටි, රූපේ හැටි, කයේ හැටි දකින්නා වූ ඥානවන්ත ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවේ තිබෙන ස්වභාවය දන්නවනේ. හේතුවකින් හටගත්තනේ. දුක් වේදනාවේ ස්වභාවය දන්නවනේ, හේතුවකින් හටගත්තනේ. අදුක්කම සුඛ වේදනාවේ ස්වභාවය දන්නවා, හේතුවකින් හටගත්ත. ඒක නිසා සැප වේදනාවෙත් ඇලෙන්නේ නැහැ, විඳින්න යන්නේ නැහැ. දුක් වේදනාවෙත් ඇලෙන්නේ නැහැ, විඳින්න යන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවෙත් කලකිරෙනවා, දුක් වේදනාවෙත් කලකිරෙනවා, සැප වේදනාවෙත් කලකිරෙනවා, එපා වෙනවා. ආන්නේ ඒ එපා වුණාම ඒකෙන් එයා කවදාකවත් වේදනාව විඳින්න කියලා පෙළඹෙන්නේ නැහැ. ඒ විඳින්න යන්නේ නැති එකම විරාගා විමුච්ඡති, නිබ්බින්දං විරජ්‍යති, විරාගා විමුච්ඡති. කලකිරීමෙන් මිදෙනවා, මිදිලා යනවා. විඳින්න යන්නේ නැතුව විඳින්න යන්නේ නැති එකෙන් මිදිලා යනවා. විඳුනට පස්සේ හිත මිදුනම විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. මිදිච්ච එක්කිනාට මගේ හිත මේකෙන් මිදුනා කියලා හිතට ඇති වෙනවා නිදහසක්. හීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යය. යාගේ හිත මේ බ්‍රහ්මචර්යාව එතන මට කරන්ට මේ වේදනාව අයින් කරන්න තියෙන ධර්මයේ කරා. ඊළඟට රූපය අයින් කරන්න තිබෙන කටයුත්ත මං කළා. මගේ උප්පත්ති දැන් ඉවර වුණා. කරන්න තියෙන දේවල් කළා. ආයෙ මට නැවත ඉපදීමක් නැහැ කියලා තේරුම් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කෙනෙකුගේ හිත මිදලා යන විදිහ කිව්වා. එතකොට මෙන්න මෙහෙම මිදිච්ච එක්කිනා ඉන්නවනේ. ආන්නේ ඒ මිදිච්ච එක්කිනා හිත මුදවාගත්ත එක්කිනාගේ මිදුනේ මොකෙන්ද? මෙයා මිදුනේ දෘෂ්ටි වලින්. අර දෘෂ්ටි ගහණයෙන් තමයි මිදුනේ. එයා දැන් අර අදහස් මත ඊළඟට ඒ වගේ අල්ලගෙන හිටපු දේවල් ඔක්කොම අතහැරියා. අන්නේ අතහැරපු කෙනා න කේනච සංවදති, කිසිම ඔය ලෝකේ ඉන්න අයත් එක්ක වාද කර කර රණ්ඩු වෙන්න යන්නේ නැහැ. රහතන් වහන්සේ කවදාකවත් වාද ඉල්ලන්නේ නැහැ. රහතන් වහන්සේ වාද කරන්නට යන්නේ නැහැ. රහතන් වහන්සේ කවදාකවත්ම වාදයකට කරුණු යන්නේ නැහැ. රහතන් වහන්සේගේ හිතේ වාද හදන අර කටයුතු, වාද හදන කාරණා, වාදයට යන හේතු ඔක්කොම නැති වෙලා තියෙනවා. ඒක නිසා බික්ඛු විමුක්ති චිත්තෝ බික්ඛු නේ කේනච සංවති විමුක්ත
භික්ෂුවටපත් වුණා වූ භික්ෂුව රහතන් වහන්සේ කවදාකවත්ම කිසිම කෙනෙක් එක්ක වාද විවාද කරන්නේ නැහැ. එහෙම වාද විවාද කරන්න තියන්නේ නැතුව යංච ලෝකේ වුත්තං තේනේ වෝහරති අපරාමසන්ති. කියන්නේ ලෝකයේ තිබෙනා වූ යම්කිසි දෙයක් තිබෙනවා නම් මේ මිනිස්සු කතා කරන විදිහට ආන්න ඒක විතරක් ඒ වෙලාවට භාවිතා කරනවා. කිසිම විදියකින් ඇලීමක් තියාගන්නේ නැහැ. දෘෂ්ටි වශයෙන් යා ග්‍රහණය කරගන්නේ නැහැ. මේ කතාව කිව්වේ කාටද? මේ කතාව කළේ මේ විස්තරය කියලා දුන්නේ අර දීඝ නඛ කියන පරිබ්‍රාජකයා. එයා තාම හිටගෙන. ඇහුවෙත් ප්‍රශ්නේ හිටගෙන. ඒ වගේම උත්තර ලැබුණෙත් හිටගෙන. සරියුත් ස්වාමීන් වහන්සේත් හිටගෙන තාම පවන් සරන. ඔය හන්දෑව 4-5 වගේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ මේ කැවිල්ලා සරියුත් ස්වාමීන් වහන්සේට තිබිච්ච ප්‍රශ්නයක් නෙවෙයි. සරියුත් ස්වාමීන් වහන්සේගේ අදහසකුත් නෙවෙයි. එතකොට මේ තමන්ගේ බෑන ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ. මේකට කිසිම විදියක සරියුත් ස්වාමීන් වහන්සේ එක වචන මාත්‍රයකින්වත් සම්බන්ධ වෙලා නැහැ. මේ කතාව මේ දේශනාව කරගෙන යනකොට මේ පිටිපස්සේ ඉඳගෙන පවන් සලමින් හිටපු ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට හිතෙනවා මෙන්න මෙහෙම හිතවිල්ල. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධර්මවල ස්වභාවය දැනගෙන මේ ඒ ධර්මවල ප්‍රහාණය දැනගෙන මේ කියන්නේ ස්වභාවය දැනගෙන උද්දට අවබෝධ කරගෙන ඒ එක ධර්මවල ප්‍රහාණය නැති කරන විදිය උන්වහන්සේ කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ ධර්මවල තිබෙනා වූ ස්වභාවය හොඳට හඳුනාගෙන වටහාගෙන දැන අවබෝධ කරගෙන ඒවා අහකට දාන විදිය අතහරින විදිය කියලා දුන්නා. නැති කරන විදියයි අතහරින විදියයි උන්වහන්සේ දේශනා කළා. මම අර මුලින් කිව්වා අතහැරීම කොච්චර වටිනවද කියලා. අතහැරීම මුන්වහන්සේගේ අදහසක්. සරියුත් ස්වාමීන් වහන්සේ මේ යමක් අතහරින්න නම් ඒක දැනගන්න ඕනේ. ඒකේ ස්වභාවය දැනගත්තොත් විතරයි අතහරින්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ සරියුත් ස්වාමීන් වහන්සේ හිතනවා නේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ උන්වහන්සේ මේ කාරණේ දැනගෙන තමයි ඒ කාරණේ අතහරින්න ඉවත් කරන විදිහ කියලා දෙන්නේ. මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට ඒ විලාවෙම රහතන් ඒ කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේගේ සියලුම ආශ්‍රව ධර්මයන් ශ්‍රේ වෙලා විනාශ වෙලා ඒ වගේම රාග දේශ මොහ සියලුම දේවල් විනාශ වෙලා ආන්න ඒ හිතගෙන ඉන්න අවස්ථාවේදී තමයි සරියුත් ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයට පත් වුණේ. රහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. අභිඥාලාභී වුණේ. ෂට් අභිඥාලාභී වුණේ ආන්න ඒ වෙලාවේ. ඊළඟට ඒ බණ අහපු වෙලාව දැන් මේ අනුන්ට බෙදපු දෙයක්, අනුන්ට කියපු දෙයක්, අනුන්ට දීපු කෑම. ආන්න ඒ ටික තමන් වහන්සේ හොඳට හිත යෙදුවා. යොදලා මෙනෙහි කරලා ආයි වෙන මුකුත් කරේ නැහැ. ඒකට අනුකූලව හිත යොදීමෙන් තමයි සරියුත් ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයට පත් උනේ අර සූකරකට ලින්දේ. තමන් වහන්සේගේ බෑන දීඝනක ඔය වෙලාවේදී එයා විරජං වීතමලං ධම්මචක්කු මුදපාදී ආන්න ඒ වෙලාවේ තමයි ඒ දීඝනක සෝවාන් මාර්ගඵල ධර්ම අවබෝධ කරගන්නේ. ඉතින් මෙයාට හරිය සන්තෝෂයි. කවදාකවත්ම මේ දීඝනක එතනින් පස්සේ සැකසංකා නැති වෙච්ච නිසා ඒ වගේම විසරද භාවයට පත් වෙච්ච නිසා කවදාකවත් අපරපත්‍ය සත්‍ය ශාසනය කවදාකවත් වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් හොයාගෙන යන්නේ බුද්ධ ශාසනයේ ස්ථිර භාවයට පත් වුණා, ස්ථිර භාවයට පත් වුණා. ඒ වෙලාවේ මේ දීඝනක කියනවා ස්වාමීනි දේශනාවන හරි වටිනවා. ඒ වගේම මුලා වෙච්ච කෙනෙකුට පාර කියලා දුන්නා. ඇසන්ද කෙනෙකුට මේ පහන් දැල්ලා පාර පෙන්වුවා වගේ. ඒ වගේම මාර්ගයේ මේ මග අතරමං වෙලා හිටපු එක්කිනාට මාර්ගයක් කියලා දුන්නා වගේ. අන්න ඒ වගේ මට මේ ධර්ම දේශනා කළා. ඒ නිසා අද ඉඳලා මම තථාගතයන් වහන්සේ සරණ යනවා. ධර්ම රත්නයේ සරණ යනවා.
සංඝ රත්නයේ සරණ යනවා කියලා ওই විදිහට තෙරුවන් සරණ ගියා. ඇත්තටම ඒක වාචසිකයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන ධම්මං සරණං ගච්ඡාමි කියන එකෙන් ඒක කියපු වාචසික වාක්‍යයක්. ඒ වුණාට ඒකේ තියෙනවා මේ යම් කෙනෙක් සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න වෙලාවේදීම ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මය අවබෝධ කරගන්නකොට ඒකත් එක්කම එයාගේ හිත තුරුවන් කිරී පිහිටනවා සරණාගමනේ සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ කාරණය මේ කියනා වූ සූත්‍ර දේශනාව මේ නාම රූප කර්මස්ථාන නාම කර්මස්ථාන වශයෙන් දෙකට බෙදලා ඒ කාරණාත් එක්කාසු කරලා බුදුරජාණන් වහන්සේ මේ දීඝනක කියන පරිබ්‍රාජකයාට දේශනා කළා. ඉතින් ඔය ඉර බැහැගෙන යන්න කලින්ම ඔය කටයුත්ත මේ සිද්ධ කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ටික වේලාවක් ඔතන ඉඳලා මේ ටික වේලාවක් ඔතන වැඩේ ඉඳලා උන්වහන්සේ 이르දියෙන්ම අහසින්ම වැඩම කළා වේළුවනාරාමයේ. සරියුත් ස්වාමීන් වහන්සේ බැලුවා ලොකෝ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වැඩලා. සරියුත් ස්වාමීන් වහන්සේ අහසින්ම වැඩම කරා වේළුවනාරාමයේ. එදා පුරපසළොස්වක පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා තාම අවුරුද්දක්වත් ගිහිලා නැහැ. අද කාලේ හැටියට බැලුවොත් එහෙම මාස කොහොමත් 8ක් විතර ගිහිල්ලා. ලෞතර බුදුරජාණන් වහන්සේ 8-10ක් විතර ගිහිල්ලා. 10ක් විතර ගිහිල්ලා. ඉතින් මේ උන්වහන්සේ පෙබරවාරි මාසේ පුරපසළොස්වක පොහොය දවසේ තමයි මහරහත් භාවයට පත් වෙන්නේ. එදා තමයි උන්වහන්සේ අහසින්ම වේළුවනාරාමයට වඩින්නේ. එදා තමයි භික්ෂුන් වහන්සේලා 1250ක් එක්ක මේ විශේෂ මහා සමයක්, ඒ කියන්නේ විශේෂිත භික්ෂුන් වහන්සේලාගේ එක්කාසු වීමක් එතන සිද්ධ වෙනවා. මේ එක්කාසු වීම හරි පුදුමයි. මේකේ තිබෙනවා විශේෂ ගුණ ටිකක්. මේ භික්ෂුන් වහන්සේලාගේ මේකට කියනවා මේ දැන් භික්ෂුන් වහන්සේලා එකතු වෙනකොට ඒකට කියනවා මේ එක එක ගුණ ස්වභාව තිබෙනවා. දැන් මෙතන කියනවා මේ ස්වාමින් වහන්සේගේ සම්නිපාතය චතුරංග සමන්නාගත සම්නිපාතයක් කියලා. ඒ කියන්නේ අංග 4කින් යුක්ත වෙච්ච විශේෂ එක්කාසු වීම. මේ බුදුරජාණන් වහන්සේ තාම ගෞතම බුදු වෙලා අවුරුද්දක් වත් යන්න කලින්. ඒ තමයි ඉදා පුරපසළොස්වක පොහොය දවස. පුරපසළොස්වක පොහොය දවස කියන එක විශේෂයි බුද්ධ ශාසනය. එදා තමයි දැන් මේක සිද්ධ වෙන්නේ උනේ කාංගය. ඊළඟට තිබෙනවා කිසිම කෙනෙක් ඒ භික්ෂුන් වහන්සේලාට එතෙන්ට එන්න කියලා කිසිම කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් හරි ගිහිදායකෙක් හරි කිසිම කෙනෙක් ආරාධනා කරේ නැහැ. අනාරාධිතව තමයි මෙතෙන්ට වඩින්නේ. පුරපසළොස්වක පොහොය දවස වීම, ආරාධනාවක් නැතිවම ස්වාමින් වහන්සේලා එතෙන්ට වැඩීම, ඒ ස්ථානයේ කිසිම ස්වාමින් වහන්සේ නමක් නැල්ලු සෝවාන් වෙච්ච කෙනෙක් නෑ. සකදාගාමි අනාගාමීන් වහන්සේලා නැල්ලු. අනිත් එක සුස්ක විපස්සක ස්වාමින් වහන්සේ නමක්, සාමාන්‍ය රහතන් වහන්සේ නමක් නැල්ලු. එතන හිටපු සියලුම ස්වාමින් වහන්සේලා ෂට් අභිඥා මේ චලවිඤ්ඤා ෂට් අභිඥාලාභී ස්වාමින් වහන්සේලා. එතකොට තුන්වෙනි කාරණේ ෂට් අභිඥාලාභී ස්වාමින් වහන්සේ. අභිඥා ධර්ම 6ම තිබෙනවා. තුන්වෙනි කාරණේ. අනිත් එක තමයි කවදාකවත් මෙතන හිටපු ස්වාමින් වහන්සේලා කිසිම කෙනෙක් තමන්ගේ හිසේ කිස් බාල පැවිදි වෙච්ච අය නෙවෙයි. කවදාකවත් බුදුරජාණන් වහන්සේ ඒ හිටපු 1250ම මහාන වෙන්න කියලා මේ ඔළුවේ කෙස් බාලා මහාන වෙච්ච අය නෙවෙයි. ඔක්කොම ස්වාමීන් වහන්සේලා ඒහි භික්ෂු භාවයට පත් වෙච්ච. බුදුරජාණන් වහන්සේ අමතනකොටම භික්ෂුත්වයට පත් වෙලා ආපු අය. ඒක කියන්නේ ඒහි භික්ෂු ස්වාමීන් වහන්සේලා කියලා. ඔය පළවෙනි බුද්ධ ශාසනයේ පහළ වෙච්ච ඔය සංඝ සන්නිපාතේ ස්වාමීන් වහන්සේලා ඔය වගේ විශේෂිත ගුණ තිබෙන්නා වූ ස්වාමීන් වහන්සේලා පිරිසක් රජගහ නුවර වේළුවනාරාමයේ තමයි එක් තියෙන්නේ. එදා තමයි බුදුරජාණන් වහන්සේ අර මේ සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලා අගසව් තමතුලේ තබන. ඉතින් ඔය
මේ දේශනා කරේ මේ පින්වතුන්ට මම මුලින් ඉඳලා කියාගෙන ආපු කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි ඒ ටික හොඳට හිතේ දරාගන්න. ඒ තමයි එකක් කිව්වමම ඒ තමයි දෘෂ්ටිගත වීමේ තිබෙනා වූ දුක, පීඩාව. දෘෂ්ටියක් දරාගෙන ඉන්නකොට අතහරින්න නැතුව ඒක රකින්න ගියාම හරි කරදරයි. ඒ වගේම අතහැරීමේ තිබෙනා වූ දෘෂ්ටි වශයෙන්, අදහස් වශයෙන්, පුද්ගලිය වශයෙන්, බඩු භාණ්ඩ වශයෙන් අතහැරීමේ තිබෙන සැහැල්ලුව, සැපය, සන්තෝෂය. ඥානවන්තයෙක් දෘෂ්ටියක් අතහරින්නේ කොහොමද? ඒක තමයි ඔය කිව්වේ ඥානවන්තයා දෘෂ්ටිගත වීමෙන් මිදෙන්නේ අන්න අර 11 ක්‍රමයකට විදර්ශනා කරනවා. අනිත් එක තමයි සරියුත් ස්වාමීන් වහන්සේ රහත් වෙන්න හිටගෙන බණහ. ඊළඟට දෘෂ්ටිගත වීමෙන් ඇති වෙන්නේ මොකද්ද? නිකාං අවශ්‍ය නැති රණ්ඩු හැදෙන එක විතරයි. Taman දන්නෙත් නැහැ, අනිත් අයට දැනුවත් කරන්නත් බෑ. නිකාම්ම Tamanගේ දෘෂ්ටියක් මේ තැන් තැන්වල ගිහිල්ලා හලලා නිකන් වාද විවාද රණ්ඩු මේ හදාගන්න, ඒකෙන් පීඩාවල් හදාගන්න. සමහරලාට කතා කරන එකක් නෑ. ඉස්සෙල්ලා හොඳින් කතා කරගෙන හිටපු අය කතාවක් නවත්තනවා. ඒ වගේම තමයි ඔය තමන්ගේ තිබෙන දෘෂ්ටිය ඉදිරිපත් කරලා අනිත් අයට කියන්න ගිහිල්ලා ඊට පස්සේ හොඳ හිතක් නැති වෙනවා. ධර්ම සභාවල් අධර්ම සභාවල් බවට පත් වෙනවා. සාකච්ඡාවල් නිකන් සුවද සාකච්ඡා නිකන් ධර්ම සාකච්ඡා වෙනවා. ධර්ම සාකච්ඡාව ධර්ම සාකච්ඡාවක් බවට පත් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් වෙන්නේ ඔන්න ඔය කියනවා දෘෂ්ටි ගත වීම. ඒක නිසා හැම වෙලෙම අතහරින්න ලේසියෙම කියා කියනවා. මෙන්න මේ කාරණා ටික මේ පින්වත්තුන්ගේ ජීවිතේට ධර්මාවාදයක් හැටියට පිට වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ලෞතර බුදුරජාන් වහන්සේගේ මුල් සමයේම දේශනා කරපු සූත්‍ර දේශනාවක්, ඒ වගේම උන්වහන්සේගේ අවුරුදු 35 36 කාලේ දේශනා කරපු සරියුත් ස්වාමීන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ, උන්වහන්සේගේ බෑනා කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ, ඒ වගේම දෘෂ්ටිය නැති කරපු රහත් ස්වාමීන් වහන්සේ නමක් රහත් භාවයට පත් වුණා වූ කෘතඥ කෙනෙක් සෝවාන් බවට පත් වුණා වූ ධර්ම කතනයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ කාරණා ටික අසාගෙන හිටපු මේ පින්වතුන් සියලු දෙනාටමත් සක්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලපත, පරාමාස කියන ක්ලේශ ධර්මයන් නසාගෙන කාමච්ඡා, කාමරාග, ව්‍යාපාද, පටිඝය කියනා වූ දේවල් නැති කරගෙන මාන, උද්ධච්ච, අවිජ්ජා මේ ධර්ම නැති කරගෙන කෙලෙස් නසාගෙන හැම දිනාටම සංසාර දුකින් මිදලා අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා. නිර්වාණ අවබෝධයේ පිණිස අද මේ කියපු ධර්ම කාණ්ඩේ වණ ටික හේතු උපකාර වේවා කියලා මම බොහෝ මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. කෙරුවන් සරණයි. සාදු 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 ස්වාමීන් වහන්සේ. දලුවත් මහත්මයා මම ඔබතුමාට යොමු වෙනවා මෙතන සිට කතා කරන්න. තෙරුවන් සරණයි. මම හිතන්නේ වෙලාව සලකලා නිමාවට පත්. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී නවසීලන්තේ වෙලින්ටන් නුවර වැඩ වාසය කරන ඒ නුවර ධම්මගවිසී භාවනා මධ්‍යස්ථානයේ අධිපති පූජ්‍යපාද ජිනාලංකාර ස්වාමීන් වහන්සේ සවනට සිසිල්ස දහම් ප්‍රචාරක සේවාව සීමේ දම් සභා මණ්ඩපයට වැඩම කළා අපිට ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්වුම් ලැබුවේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබෙනවා මේ වෙනකොට ධර්ම සාකච්ඡාවකට එළඹෙන්න කල්‍යාණ මිත්‍රයන්ට අවස්ථාව දෙනවා ප්‍රශ්නයකින් එකතු වෙන්න. හොඳයි ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් ප්‍රශ්න දැසි කරගන්නකම් ස්වාමීන් වහන්සේ අපි මේ දිට්ඨිය කියන වචනේ මේ අපි තේරුම් ගත්තොත් දැඩිව එල්බගත් මත එහෙම නැත්නම් අදහස් වශයෙන් ගත්තොත් හැඟෙනවා මේ දිට්ඨිය කියන වචනේත් දිට්ඨි උපාදානය කියන දෙයත් එකම නෙවෙයි කියලා සම්බන්ධයක් තිබුණාට ඒ වගේම හිතනවා මේ අත්වාද උපාදානය කියලා අපි දැනගන්නා යමක් ධර්මතාවයක් තියෙනවනේ වඩාත් මේ ළඟ සම්බන්ධයක් තියනවාද මේ සම්මතයේ අපි දිට්ඨිය කියන දෙයට මේ අත්වාද උපාදානයත් සමග ස්වාමීන් වහන්සේ කියන 24 ආකාරයකට ගන්න දිට්ඨිය නේ අත්වාද උපාදානයේදී පැහැදිලි වෙන්නේ 24 ආකාර සක්කාය දිට්ඨිය. ඉතින් ඒ සම්බන්ධයක් ළඟ සම්බන්ධයක් එතන තියනවාද ස්වාමීන් වහන්සේ? තේරුම් ගන්න. මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු මේ දේශනාවේ මේකේ තියෙන ඔක්කොම ටික තියෙනවා. ওই දෘෂ්ටි ටික ඔක්කොම තියෙනවා. එකක්වත් අඩු නැහැ. ඒක දෙකට බෙදලා තිබෙනවා. එකක් තමයි
සාස්ත්‍රික දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය. දැන් ඔය සාස්ත්‍රික දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය ගත්තාන් පස්සේ ඔය ඕකේ අර්ථය තමයි අනිත්‍යවත් තියෙන. අත්වාද ඒ දෘෂ්ටිය ඒකේ තියෙන. අනිත් එක ඒක තියෙන හින්දා තමයි ඒක දෘෂ්ටියක් ගත කරගෙන තියෙන හින්දා තමයි අර තමන් කියන දේවල් තමන්ගේ අදහස කියන එකට වටිනාකමක් දෙන්නේ. ඒක නිසා මේක විස්තර කරනකොට දෘෂ්ටිය කියන එක කඩලා කොටස් කරලා විස්තර කරනකොට වෙන වෙනවා. හැබැයි මූලික වශයෙන් ඔය ඔක්කොම ටික අපේ හිතවල තියෙනවා. ඉතින් අර තියෙන්නේ ඒ වගේ මූල ස්වභාවය තිබෙනවා. කොයි පැත්තකට හරි යන්න පුළුවන් එකක් තියෙන්නේ අර දැනට අපි ඉතින් බෞද්ධයෝ හැටියට ඉපදලා ඉන්න හින්දා ඔය සමහර දෘෂ්ටි වලට ටිකක් දැන් අපේ හිත වලට එන්න බැරි වෙලා තිබෙනවා මේ බණත් අහන හින්දා ඒවා අනුසේ වශයෙන් ඒවා ඇති වෙන්න පුළුවන් ගතිය හිර වෙලා තිබුණාට මේ බණත් ඉතින් අහන හින්දා සමහර ඒවා ඕලාරිකව එන්න බැරි ගතියක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. හැබැයි අපේ හැම එක්කෙනාගේ මේ බුද්ධ ශාසනයත් නැති වුණා නම් ඊළඟට කොහේ හරි ඉන්න මිත්‍යා දෘෂ්ටික අසත්පුරුෂ අයගේ ආශ්‍රයම හිමීට කණෙන් ඇහෙන් එක්කාසු වුණා නම් ටික කාලයක් ඒවත් එක්ක ගැවසී ගත්තා නම් ඔය ඒගොල්ලන්ගේ දෘෂ්ටි බෝ වෙන්න පුළුවන් ගතිය අපේ හිතවල තිබෙනවා. ඒක නිසා මූලික ස්වභාවය තිබෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැතිව තියෙන්න හේතුව මේ බුද්ධ ශාසනයේ හේතුඵල ධර්මයන් එක්ක බණ අහගෙන යන හින්දා. හැබැයි ඔක්කොම ඕකේ අන්තර්ගතව විස්තර කරනවා. උපාදානය කියලා කියන්නේ ඉතින් දැඩිව ගන්නවා කියන එකනේ. ඉතින් අනිත් එක තමයි ඔය විශේෂයෙන්ම රාන්දු සරුවල් ඇති වෙන්නේ හොඳටම තේරෙනවානේ ඔය කතා කරනකොටම තේරෙනවානේ නිකන් දැහැගෙන ගිලගෙන අර තමන්ගේ ඉලිප්පිලා යන ගතිය තියෙන බව හොඳට පැහැදිලිව පේනවනේ මිනිස්සුන්ගේ. සමහර අය මේ කතා කරන්න බෑනේ. එහෙම තියෙනවා. ඒක නිසා ඒ වගේ කෙනෙක් කතා කිරීමත් එක්කම දැනෙනවා. ඒකේ ගිලගෙන තිබෙන දෘෂ්ටිගත තෙරුවන් සරණයි ස්වාමීන් අපි මේ යමක් ඇතයි කියලා ගන්න තැනදීම අපි උදාහරණයක් ඉදිරි ගත්තොත් මේ මගේ අත මේ මගේ කකුල කියලා එහෙම ගත්ත තැනකදීම එහෙම නැත්නම් මේ කිසිවක් හඳුනා ගන්න මට්ටමකට මේයි කියලා අපි ගැනීමක් සිදු වෙනවනේ මෙන්න මේක පොතක් කියලා මෙන්න මේක කම්පියුටර් එක කියලා එහෙම ගන්න තැනකදීම දිට්ඨියකට අහුණා කියලා කියන්න පුළුවන් ද සන්නස් තමන්ගේ අත කියලා ගන්නකොට එකක් තියෙනවා දෘෂ්ටියට රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගන්න විදිහයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඒක ගැන මගේ කියලා ගන්න විදිහයි දෙකක්. යම් කිසි ප්‍රමාණයකට නිකන් අඩු කරගෙන ගන්න පුළුවන් ගතිය තියෙනවා. ඔය නාම රූප ධර්ම එහෙම ටිකක් මෙනෙහි කරලා එහෙම ගන්නකොට එයාගේ හිත ටිකක් ආරක්ෂා වෙනවා. අනිත් අය ඔක්කොම ඉතින් මගේ කියලා ගන්නකොට ඉතින් කෙලින් දෘෂ්ටිය තමයි ගන්න. එහෙමයි සාදු. හොඳයි කල්යාණ මිතුරුනි එකතු වෙන්න. පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ මේ වේදනානුපස්සනාව අනුසාරයෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ අපි දැන් අටලෝ දහමේට මේ අයිති ඒ වර්ග අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරලා දැන් කියනකොට දැන් ලාභයක් දැනුන අවස්ථාවක් මතක් කරලා ඒ වේදනාවක් ඉස්මතු කරලා ඒ වේදනාව මේ අනුව දැනගනිමින් එහි ඇතිවන නැතිවීම දැනගනිමින් වේදනානුපස්සනාව වැඩුවට කමක් නැද්ද? එතකොටත් වඩන්නේ වේදනානුපස්සනාවද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. එතකොට වඩන්නේ වේදනානුපස්සනාව තමයි. ඒ කියන්නේ සැප වේදනාවක් එනවා නම් ඒ සැප වේදනාව පරණ දෙයක් මතක් කරලා ගත්තා හෝ වේවා, ඉබේ එතනදී මතුවීමක් හෝ වේවා එනවනම් ඒකෙදී ඒ වේදනාව සැප වේදනාවක් නම් ඒ වේදනාවගේ ස්වභාවය දැන ගැනීම
වේදනානුපස්සනාවක් කරනවා. එහෙම බලන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ එතකොට ඒ අටලෝ දහමේ මේ උදාහරණ අරගෙන තමන්ගේ ජීවිතයෙන් එහෙම අවශ්‍යල බලන එක තමන්ගේ කෙලෙස් සංසිඳ ගැනීමත් වේදනානුපස්සනාව අනුව ලාභය අලාභය ඇත්තටම ඒක හොඳයි. ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ධම්මානුපස්සනාවේ කියන නීවරණ මේ භාවනාව ගත්තාම දැන් කාමච්ඡන්දය නීවරණයක් හැටියට මේ දැනගෙන ඒ අනුව බලනකොට තමන් බලන්නේ සිතුවිලි මාත්‍රයක්ද නැත්නම් ඒ සමගම ගැබ්ගත වේදනාවක්ද හිතන බලන්නේ මේ සිතුවිල්ලේ වේදනාවේ අතර තියෙන වෙනස පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. මෙහෙම නීවරණ ධර්මයන් බලනකොට බලන්නේ සිතේ තිබෙනා වූ ධර්ම ස්වභාවය. ඒක වේදනාවක් බැලීම නෙවෙයි. වේදනාවත් ඒකේ තියෙන බව හැබැයි. වේදනාව තිබුණාට බලන්නේ හිතේ තිබෙනා වූ ක්ලේශ ධර්මය කියලා. කාමච්ඡන්දය කියන ක්ලේශ ධර්මය, ව්‍යාපාදයේ ක්ලේශ ධර්මයක්, තීන මිද්ද ධර්මයේ ක්ලේශ ධර්මය, උද්ධච්ච ක්ලේශ ධර්මය, සැකේ සංකා ක්ලේශ ධර්මය. ඔය වගේ දේවල් තමයි ඒකේ බලන්නේ. ඒකේ වේදනාව මෙනෙහි කිරීමක් නෙවෙයි. මේ වේදනාව කියලා කියන්නේ සැප වශයෙන් පීඩන ගතිය. දුක්ඛ වශයෙන් පීඩන ගතිය. ඒක නෙමෙයි එතන තියෙන්නේ. මේ එතනදී බලන්නේ මගේ විමුක්තියට, මගේ මානසිකාරයට, මගේ ඉස්සරහට ඉදිරියට යෑමට මට බලපාන්නේ මොන වගේ බ්ලොකේජ් එක මොකද්ද? මාව වහන්නේ, මාව બ્લોක් කරන්නේ, මට මේ බැරිය වෙන්නේ මොනවද? ආන්නේ ඒ ටික තමයි නීවරණ කතාව කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ අහන ප්‍රශ්නේ දලුවත් මහත්තයා අහපු ප්‍රශ්නට සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ මේ දැන් අර නාම රූප විදිහට අපි මේ දෙයක් දිහා බලන්නේ නැති එක. ඒ කියන්නේ අපි දැන් අපි බලනකොට සම්මුති ධර්මයක් විදිහටනේ ගොඩක් අපි බලන්නේ පරමාර්ථ ධර්ම විදිහට බලන්නේ නැතුව ඉන්නකොට අපි ඒක සම්මුති ධර්ම විදිහට දේවල් දිහා බලනකොට මං හිතුවේ ඒක මෝහයයි කියලා මම හිතන් හිටියේ. ඒ මෝහය නිසා අපිට ඒ මෝහය නිසායි අපිට ඒ මෝහෙන් කටයුතු කරන නිසායි අපිට දෘෂ්ටි ඇති වෙන්නේ. ඒකට දෘෂ්ටියයි මෝහය කියන්නේ චෛතසික ධර්ම දෙකක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ දෙකෙන් ඒ විදිහට හිතුවොත් හරිද ස්වාමීන් වහන්සේ? මෝහයයි මුලා කිරීමයි දෘෂ්ටියයි කියලා කියන්නේ චෛතසික මානසික ධර්ම ස්වභාව දෙකක් තමයි. ඒකේ තියෙන්නේ දෘෂ්ටිය කියන එක මේ හරියට මේ ඉගෙන ගත්තේ නැති ඔය ඉන්නවනේ සමාජයේ ඉගෙන ගත්තේ නැති අය. ඒ අය උගත්කමක්, ඉගෙනීමක්, අධ්‍යාපනයක් නැති කෙනෙක් උගත් විදියට කලිසමක්, ෂර්ට් එකක් ඇඳගෙන, ටයි කෝට් දාගෙන, සෙරෙප් සපත්තු දාගෙන හොඳට යුනිෆෝම් එක ගහගෙන යනවා. හැබැයි ඇතුළාන්තයේ එයාගේ අධ්‍යාපනය, උගත්කම, සුදුසුකමක් නැහැ. එතකොට මේ අධ්‍යාපනයේ තියෙන එක්කිනත් පේනවා ඒ විදිහට, මෙයාත් පේනවා ඒක විදිහට. එතකොට දැන් බාහිර බැලුමෙන් පේන්නේ මෙයා එකයි වගේ. හැබැයි ඇතුළත වැඩ කිරීම දෙකක්. ඒක තමයි දැන් ওই දෘෂ්ටිය කියන එක ඇවිල්ලා බොරු දේවල්, ඇත්ත දේවල් හැටියට, වැරදි දේවල්, හරි දේවල් හැටියට බාර ගන්නට හොඳම හොඳ කෙරුවාකාරයෙක් වගේ. ඒකට අර මෝහය ගිහිල්ලා හොඳට පෝර දානවා, උදව් කරනවා. ඒක නිසා මෝහයයි දෘෂ්ටියයි දෙක hand in hand යනවා. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ළඟදී YouTube එකේ දැක්ක මේ ටයිටල් එකක් දැකලා මේ ප්‍රශ්නේ අහන්නේ. මේ ප්‍රශ්නේ මේ මම ඇත්තට මේක වීඩියෝ එක බැලුවේ නැහැ. ඒක මේ තෙරණින් වහන්සේ නමක් ලංකාවේ ඉන්න කියනවා මේ මම රහතුන් වහන්සේ නමක් විදියට මට 이르දි බල තියෙනවා කියලා. ඒකේ මට පොඩි ඒ කියන්නේ ඒ ටයිටල් එකේ මට පොඩි ගැටලු ගොඩක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන වචනේ එතන කියන වචනේ එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මේ ඔය වාගේ කියවන කට්ටිය උඩ ඉන්න මහත්යගේවල් වල උත්තර දෙන්න කිව්වොත් එහෙම සෑහෙනලා කියනවා මේ ඇත්ත වශයෙන්ම මේ
සමහරුන්න පසේ බුදු වෙච්ච අය ඉන්නවා, පසේ බුදු වෙලා හිරේ ගිය අය ඉන්නවා, ඒ මහාන වෙලා ඔය එක එක ಜಾති කරන අය ඉන්නවා, ඊට පස්සේ බුදු වෙච්ච අය ඉන්නවා, රාතන් වහන්සේලා ඉන්නවා, 이르දි පාන්න පුළුවන් කට්ටිය ඉන්නවා, ඔය එක নানা ප්‍රකාර අය ඉන්නවා. ඒ වාගේ අය අතරතර ඔය වගේ අය එනවා. ඉතින් ඕක ඉතින් හැටි. ඉතින් ඊට වඩා හොඳ මහත්යාටම තේරුම් ගන්න පුළුවන් ඕක ඔය ධර්ම වලට දාලා මනලා බලන්න ඕක කියන්න පුළුවන්ද ඕක තියනවද කියලා කියනවද ඕක ඇවිල්ලා මේ මෙහෙම එකක් තියෙනවා මේ පත්‍ය ධර්මයන්ගේ අල්පේච්ඡතාවය කියලා කියනවා. අනිත් එක තමයි අධිගම ධර්මයන්ගේ අල්පේච්ඡතාවය කියලා එකක් තියෙනවා. ඔකට කියන්නේ අපිච්ඡතාවය කියලා. අධිගම අපිච්ඡතාවය. සමහර අය ඉන්නවා ඉගෙන ගත්තත් අපි හිතමු යම්කිසි දෙයක් අපි හොඳට ඉගෙන ගත්තා කියලා. ඒ ඉගෙන ගත්තත් උගත්කම පෙන්වන්නේ. ඒක කියන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට විතරක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙනවා. ඒ වාගේ මෙහෙම කියලා කියන්නේ. සමහර අය ඉන්නවා මහත්තයා මේ අපි හිතමු මේ යුනිවර්සිටි ගියේ එකයි ඉස්කෝලේ ඊට පස්සේ දහම් පාසලෙන් ගත්තනම් සහතිකයත් ඔය ඔක්කොම ගන්නවා. අපි හිතමු උඩ පැනලා ඉවරලා උඩ පැන්නට හම් වෙනවා කියලා සහතිකය ඒකත් ගන්නවා. ඉතින් හැම වෙලෙම සහතික ගැන සහතික ගැන කියා උගත්කම ගැන කියා ඉගෙන ගත්ත තැන කියා ඉස්කෝලේ කියලා ඊට පස්සේ ඔය වගේ කියවකයෝ ඉන්නවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ අල්පේච්ඡතාවයක් නෑ. සමහර අය ඉන්නවා ඉගෙන ගත්තට සද්දනුතු ඉන්නවා. අවශ්‍ය වෙලාවට විතරක් ඒ ඉගෙනගත්ත දේ ප්‍රයෝජනයක් ගන්නවා සහ උත්තරේ දෙනවා. අධිගම අපිච්ඡතාවය කියලා කියන්නේ රහතන් වහන්සේලා මම මේ ධ්‍යානයට ගියා, මම මේ අභිඥාව ගත්තා, මට මේ විදිහට තියෙනවා, මම මේ විදිහට කරයි කියලා ඕවා කියා යන අය නෑ. ඒ කියන්නේ නැති ගතියට ඒක ගුණයක්. ඒකට කියනවා අධිගම ස්වභාවයන්හි අල්පේච්ඡතාවය කියලා. දැන් සමහර අවස්ථාවලදී මේ ඒ කාලේ හිටපු ඒ රහතන් වහන්සේලා රහතන් වහන්සේලාගේ රහත් භාවයේ පවා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැත්නම් අනිත් අය දන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන එක්කෙනෙක් කියන්න ඕනේ. එහෙම කිව්වේ නැත්නම් අනිත් අය දන්නේ නැහැ. මේ වගේ අරගෙන මේ ඒ ස්වාමීන් වහන්සේලා මේ ගුණ දරාගෙන ඉන්නවා. දැන් ඔය සිතුල් පව්වේ රහතන් වහන්සේලා 12000ක් හිටියයි කියලා කියන. ඇත්ත වශයෙන්ම මේ 12000න් වහන්සේම කියන්නේ මම රහත් මහත් පීඩියට ඇවිල්ලා මමත් මේ මමත් රහත් කියා පීඩියට කියාගෙන කියන්නේ. උන්වහන්සේලා රහත්භාවයේ ආචාර්යවරුන්ගෙන් අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් තමයි දැනගත්තේ. ඒ ස්වාමීන් වහන්සේලා තමයි කිව්වේ ආවල් කන්දේ ඉන්න ආවල් පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා පස්නේ රහතන් වහන්සේලා කියලා. එහෙම ඒ සමහරට කර්මස්ථාන දීපු ස්වාමීන් වහන්සේලාගෙන් සමහර වෙලාවට කලාතුරකින් එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් යම්කිසි ඉරියව්වක් පැවැත්වීමේ අන්න ඒ විදිහටයි කියලා තියෙන. නැතුව තමන් මේ මම මෙහෙම කියලා කියලා නැහැ. ඔය වගේ කට්ටිය උඩ ඉන්නවා. ඉතින් ඕක මම හිතන්නේ අවසාන එකක් නෙවෙයි පළවෙනි එකක් නෙවෙයි. ඕක අවසන් වෙනවයි කියලා ඉතින් කියන්නත් බෑ. ඒ කරන වැඩ වලින් මොහොම පේනවා මහත්තයා. තේරුණා තමයි සම්මන්. ඒගොල්ලන් සම්මන්. සන්නස මේ ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. මේ සතිපට්ඨාන සූත්‍රයේ සවිනහස මේ භාවනා වල කියලා තියෙන්නේ මේ ඇතිවීම නැතිවීම දැනගන්න කියන එක. එතකොට ඒකෙන් ප්‍රධාන වෙන්නේ අනිත්‍යතාවයනේ. ඒතකොට දුක්ඛ සහ අනාත්ම බව දැනගැනීම මේ ප්‍රඥාව දියුණු වුණාම දැනෙන දෙයක්ද නැත්නම් ඒකත් ඒ තුළින්ම දැනෙනවද? අනිත්‍ය වදනකොටම ස්වභාවයෙන්ම ඒ දුක අනාත්ම කියන එකත් වැරෙනවද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්බන්ධ. ඒක දැනෙන්නේ මෙහෙමයි. ඒකේ තියෙන ලක්ෂණ තුන. සමහරුන්ට දුක තේරෙනවා, සමහරුන්ට අනිත්‍ය තේරෙනවා, සමහරුන්ට අනාත්මය තේරෙනවා. ඒක අනාත්මය වැඩිපුර තේරෙන්නේ ප්‍රඥාව වැඩි කෙනෙක්ටයි. එතකොට මේ අනිත්‍ය බොහෝ වශයෙන් තේරෙනවා. අනිත්‍ය දුකයි කියලා යම් කිසි දෙයක් බාරගන්නේ සහ කල්පනා වෙන්නේ Tamanට තේරෙන්නේ
යම් කිසි දෙයක් නිත්‍ය නැත්තම් එකට හිතින් නැත්තම් එක දිගට පවතින්නේ නැත්තම් එතන තිබෙන්නේ විඳින්න බැරි දෙයක්. ඒක නිසා දුකයි. ඔය විදිහටයි තේරෙන්නේ. ඊළඟට ඉස්සර වෙලා අපි කලබල වෙන්න හොඳ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තුනම ගානට දැන් මම විනාඩි 15ක් අනිත්‍ය වේදුවා විනාඩි 15ක් දුක වඩනවා විනාඩි 15ක් අනාත්මය වඩනවා කියලා එහෙම වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ තිබෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මේරින් ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය කියන ස්වභාවය සමහරුන්ට ගොඩාක් හොඳට වැටෙනවා සද්ධා වැඩි වුණාන් පස්සේ ඒ ධර්මතාවය හොඳට වැටහෙනවා. ඉතින් ඒක දිහා යනකොට වරින් වර මේක නිසා මේක දුකයි කියලා නිකන් තේරෙනවා. වැටහෙනවා. ඒ විදිහටයි වෙන්නේ. හැබැයි මේ ඔය මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන්නේ ඇතිවීම නැතිවීම විතරක් නෙවෙයි. තව ගොඩාක් තියෙනවා මෙහෙමයි. ධර්මයක් දක්වලා ධර්මයක් කියලා දීලා ඒ කියලා දීපු ධර්මයේ තිබෙන අනිත්‍ය කැඩෙන ස්වභාවය, බිඳෙන ස්වභාවය, ඇති වෙලා නැති වෙන ස්වභාවය ඒ සතිපට්ඨාන කොටස් වල අවසානයේ වෙනම කියලා දෙනවා. ඉස්සර වෙලා ධර්ම හඳුනා ගැනීම කියලා දෙනවා. ඉස්සරලා ධර්ම මෙනෙහි කරන විදිහ කියලා දෙනවා. ඒක නිසා මේ ධර්ම ලක්ෂණ, ධර්ම කාණ්ඩ ඊට පස්සේ තමයි ඇතිවීම නැතිවීම විස්තර කරන්නේ. ඒක වෙන මාතෘකාවක්. ඒක වෙනම මාතෘකාවක්. එහෙම ස්වාමීන් වහන්සේ ඒතකොට ධාතු මනසිකාර භාවනාව ක්‍රමය අනුව මේ ඒක දේශනා කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ගැන විතරයි. එතකොට වර්ණ ගන්ධ රස ඕජා ඒ ධාතු වලත් ඇතිවීම නැතිවීම වෙනේ කරන්න පුළුවන්ද? එhmenan වර්ණයේ ඇතිවීම නැතිවීම අපි මෙනේ කරන්න ස්වාමීන් වහන්සේ වර්ණ තේම කැට පේනකොට එහෙමයි. මෙහෙම දින කොහොම පටලවෙනවා. පටලවෙනවා කියලා කියන්නේ ධාතු ස්වභාව මහත්ය විස්තර කරන්නේ ආයතනික වශයෙන්. අපි හිතමු මෙහෙම ඇස කන නාසය දිව ශරීරයේ හිත. ඔය තමයි ආධ්‍යාත්මික අන්තර්ගත ආයතන. බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවා බාහිර ආයතන. ඔය ඇවිල්ලා මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන වශයෙන් 12. ඒකට සම්බන්ධ කරලා තමයි මාත්‍ය බලන්නේ ඕකෙම තව 6ක් වැඩි වෙනවා. මෙන්න මෙහෙම ධාතු මනසිකාරය කරන්නේ. ඒ තමයි ධාතු මනසිකාරයට හිතක් සම්බන්ධ වෙන්නේ. දැන් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ධාතු ස්වභාව තුනක් තියෙනවා. ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට කටට හුරු වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔච්චරක් විතරක් නෙවෙයි ධාතු කියන්නේ. ඇයි එහෙම ධාතු කියලා කියන්නේ? ඇයි චක්කු ධාතු කියන්නේ? ඊළඟට ඇයි රූප ධාතු කියන්නේ? ඇයි චක්කු විඥාන ධාතු කියලා කියන්නේ? ධාතු කියලා කියන ස්වභාවය ඇවිල්ලා ඇස කියන එක ඇවිල්ලා සාරයක් නැති, ආත්මයක් නැති, ජීවයක් නැති. ජීවයක්, ආත්මයක්, සාරයක්, හරයක්, සදාකාලිකත්වයක් නැති. නමුත් රූප ග්‍රහණය කරන්නට ආධාර වෙන්නා වූ යම්කිසි ස්ථාන මාත්‍රයක් විතරයි. කියන එක අර්ථයෙන් තමයි චක්කු ධාතු කියන්නේ. එතකොට රූප ධාතු කියලා කියන්නේ බාහිර රූපේ. බාහිර රූපේ ඇහි වදින කොටස විතරයි. ඒ කොටස ඒ වර්ණ රූපයේ චක්කු මේ බාහිර රූපය ඒකත් ධාතු කියන්නේ හේතුව එතන ජීවයක් ආත්මයක් මේ ඇහිට නිකන් ගලාගෙන ඉන්න පුළුවන් ගතියක් හරයක් මොකක්වත් නැහැ. ඒක නිසා ජීවයක් නැති ආත්මයක් නැති ශූන්‍ය ස්වභාවයෙන් යුක්ත වෙච්ච නිසා ධාතු මාත්‍රයක් පමණක් නිසා ධාතු කියලා කියනවා. ඊළඟට ඒ වගේම තමයි විඥානය. විඥානය කියන එක ඇවිල්ලා දැනගැනීම මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ දන්න ගතිය, දන්න ශක්ති, දන්න මාත්‍රයටම කියනවා විඥාන ධාතු කියලා. ඒ නිසා ධාතු මනසිකාරය යන්නේ මහත්ය ওই විදිහට. ඒ ධාතු මනසිකාරයෙන් අර මේ පඨවි ආපෝ තේජෝ වායු කියලා කියන තැන ඇවිල්ලා මේ ඇඟට දැනෙන්නා වූ අර ලේසින් අහුවෙනවනේ. ලේසින් අහුවෙන ටිකක් නිසා අපිට හසුරවන්න පුළුවන් නිසා හැම වෙලෙම ඒත් අපිට දැනෙන්නේ පඨවි තේජෝ දෙක හරියට දැනෙනවා. සමහරුන්ට ටිකක් දැනනවා
මේ සීතල ගතිය ගත්තොත් තේජෝ ධාතුවයි උලඟ ගතිය දැන් අඩුව. ඉතින් මේ ගොඩාකට දැන් පඨවි ගතියයි අනිත් එක තේජෝ ගතිය උත්සන්න ස්වභාවය. ඉතින් අනිත් ධාතු මනසිකාරයේ මහත්යා ඊට වඩා තියෙනවා වෙනස් විදියකට. හැබැයි සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ ඒකෙන් බොහොම ඩිංගයි. තෙරුවන් සරණයි. එහෙමනම් අපි මම හිතන්නේ අද දවසේදී ධර්ම සාකච්ඡාව නිමා කිරීමට කාලය ලැබ තිබෙනවා. අපිට අද දවසේදී උතුම් මේ වාසනාවක් උදා වුණා. කිසියම් නිහඬතාවයකට පසුව අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද ජිනාලංකර ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරවාගෙන උතුම් ධර්ම දේශනාවකට සවන් දෙන්න. ඉතින් මම ඉතින් සැලකිය යුතු විශ්වාසයකින් මම ප්‍රකාශ කරනවා දැනුම් දී සිටිනවා අපිට ලබන සති බ්‍රහස්පතින්දාත් ඒ ආකාරයට සුපුරුදු පරිදි හැසෑම් බ්‍රහස්පතින්දා දිනකදී මේ වෙලාවට ශ්‍රී ලංකාවේ ලංකාවේ වෙලාවෙන් 3 මාර්ට මේ වැඩසටහන පවත්වන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙමනම් අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධ වූ සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඒ වගේම මේ වැඩසටහන අපි අද දවසේදී පටිගත කළා. මේ වැඩසටහන අපි YouTube මාධ්‍ය ඔස්සේ සහ අනිකුත් මාධ්‍යයන් ඔස්සේ අනිකුත් අයට ශ්‍රවණය කරන්න අවස්ථාව දෙනවා. ඒ ශ්‍රවණය කරන වූ සියලුම දෙනා වෙනුවෙන් අපගේ කල්යාණ මිත්‍ර අතිපූජ්‍ය ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේ කළා වූ මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් අපගේ ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම අප මෙතෙක් කළා වූ සියලුම ධර්ම දානමය ක්‍රියාවන්ගේ කුසලමය පුණ්‍ය ක්‍රියාවනොත් හේතුවක් වේවා කියා ප්‍රාර්ථනා කර සිටිමින් ඔබ වහන්සේට මේ නොසයන්වාස අද දවසේ සාකච්ඡා නිමා කිරීම සඳහා හොඳයි සෑම දිනකටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. ඉතින් බොහොම දවසකින් එහෙම නැත්නම් මාසයකින් හමාරකින් විතර අපි නැවත වතාවක් එකතු වෙලා ධර්මයේ කතා කරන්න හිතන්න ධර්මයේ මෙහි කරන්න අවස්ථාව සලසා ගත්තා. ඉතින් මේ අද දවසෙත් මේ පින්වත්නි වාසය වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිතින් මෙහි කිරීම ඇහිීමෙන් ඒ වගේම ධර්මයේ අනුයාත වීමෙන් උපදවා ගත්තා වූ පිරිසිදු පිනක් තිබෙනවා. ඒ නිසා මේ පින සෑම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම විශේෂයෙන් ඉතින් දලුවත් මහත්මයා අපිට මතක් කළා ජයන්ත මහත්මයාත් එක්ක ඉතින් මේ දහම් වැඩසටහන නැවත ඉදිරිපත් කරගත්තා. ඒ වගේම ආරාධනා කළා. ඉතින් අපි අවස්ථාව ලැබෙන විදිහට ඉදිරියේදී මේ දහම් වැඩසටහනින් මේ පින්තුන් යමක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව යමක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපේ සංවිධානය කළා වූ ලලිත් දලුවත් මහත්මයාටත් ඒ වගේම ජයන්ත මහත්මයාට සෑම දිනකටම ප්‍රශ්න ඇසූතින්වත් මහත්මයාටත් සෑම දිනකටම සැනසෙල්ලක් යහපතක් වේවා. ධර්මයේ ඇසූ සෑම දිනකටම මේ උතුම් කුසලයේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුමහරහතන් වහන්සේලා පිළිතුරු සදාකාලික සිතේ මහා මහින්දිනි සැනසෙල්ල ලැබේවා කියලා මෛත්‍රියෙන් පින්දෙන ප්‍රාර්ථනා කරන සම්දිනාත්ම කෙරෙහි සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං අනුත්තරං දුර්ලභේන මයාලං අස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්දා සීලං දයාවාසං බුද්ධ බුද්ධං නමः. ඊර්වන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං ඔබ